ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. මෙම ඓතිහාසික අවස්ථාවට සහභාගී වෙන ආචාර්ය ජයන්තලාල් රත්නසේකර මෙතුමාගෙනුත් ඒ වගේම ප්‍රවීණ ලේඛක අපේ හිතවත් ගුණසේන විතාන සහෝදරයාගෙනුත් අවසරයි. ඒ වගේම වේදිකාවේ ඉන්න අපේ පක්ෂ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක සහෝදරයාගෙන් අවසරයි. මේ අවස්ථාවට අපි සමග එකතු වෙන ආදරණීය සහෝදරියනි සහෝදරවරුනි ඔබෙන් අවසරයි. ආරාධිත අමුත්තනි ඔබෙන් අවසරයි. මාධ්‍යවේදී සහෝදරවරුනි ඔබෙනුත් අවසරයි. අපි අද මේ එකතු වෙලා ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් එළි දක්වන සෝවියට් දේශයේ බිඳ වැටීම සහ ධනවාදී වත්මන් අර්බුදය කියන පොත එළි දැක්වීමේ අවස්ථාවට ඒකෙදී අපි කල්පනා කරේ කතා කරන්න සෝවියට් දේශයට නැත්තම් ඔක්තෝබර් විප්ලවයට මේ නොවැම්බර් 7ට අවුරුදු 99ක් ගත වුණා. ලබන අවුරුදු 100ක් වෙනවා. මෙන්න මේ සියවසක අත්දැකීම අපි කොහොමද තේරුම් ගන්න බෙදා හදා ගන්න කියන කාරණේ. ඇත්තටම දැන් අපි ගත්තොත් සෝවියට් දේශය බිඳ වැටුණාට පස්සේ සෝවියට් දේශය පිළිබඳව සමාජය ඇතුලේ විවිධ කතාබහ ගොඩක් ඇති වෙලා තියෙනවා. ඒ බොහෝ කතාබහ විද්‍යාත්මක කතාබහ නෙවෙයි. එකිනෙකා තම තමන්ගේ දෘෂ්ටි කෝණයන්ට අනුව සෝවියට් දේශයේ බිඳ වැටීම තමන්ට වාසි ලෙස විග්‍රහ කරගැනීම තියෙනවා. ඒ නිසා අපි කල්පනා කරා මේ සෝවියට් දේශයේ බිඳ වැටීමත් ඒ සමගම ධනවාදී අර්බුදයක් දෙකම එකට කතා කරගත යුතුයි කියලා. ඒකට හේතුව තමයි දැන් අපේ ලෝකයේ ඇතුළත සමාජවාදය භාවිතවට නගන්න ආරම්භ වුණේ 1917 ඔක්තෝබර් විප්ලවයෙන් පස්සේ. අපි අහලා තියෙනවා අධ්‍යාපනයේදී අපි ඉගෙන ගන්නවා 1871 පැරිසියේ පැරිස් කොමියුනි කියලා එකක් ඇති වුණා කියලා සමාජවාදී රාජ්‍යයක්. හැබැයි දින 72යි තිබුණේ. නිසා ඒක අපිට අත්දැකීමක් ගන්න බෑ. නමුත් සමාජවාදයේ ගොඩනැගීමේ අත්දැකීම පළවෙනි වතාවට ලෝකෙට ලැබෙන්නේ ඔක්තෝබර් විප්ලවයෙන් සෝවියට් දේශය ගොඩනැගිලා. ඒ සෝවියට් දේශය අවුරුදු 74කට පස්සේ බිඳ වැටෙනවා. බිඳ වැටලත් දැන් අවුරුදු 25ක් වෙනවා. කියන්නේ සියවස් කාලයක් ගත වෙලා තියෙන සෝවියට් දේශය බිඳුනට පස්සේ. ඉතින් මෙන්න මේ කාලය තුල සෝවියට් දේශය අපට දැනුනේ කොහොමද? සෝවියට් දේශයේ සමාජවාදී අපට දැනුනේ කොහොමද කියන එක අපි සාකච්ඡා කළ යුතු තියෙනවා. ඒ වගේම දැන් සෝවියට් දේශයේ බිඳ වැටීම ගැන කතා කරනකොට මේ මොහොතේ ධනවාදයේ ඉන්නේ විශාල අර්බුදයක. ලෝක ධනවාදය දැවැන්ත අර්බුදයකට පත් වෙලා තියෙනවා. නැත්තම් ධනවාදයේ ලෝක පරිමාණයෙන් අර්බුදයට ගිහිල්ලා තියෙනවා. එතකොට අර්බුදයට ගිය ධනවාදයට විසඳුමක් අවශ්‍යයි. නැත්නම් ධනවාදී අර්බුදයට විසඳුමක් අවශ්‍යයි. ඒ විසඳුම කුමක්ද? අපි විශ්වාස කරනවා මාක්ස්වාදීන් හැටියට නැත්නම් ලෝකේ බොහෝ දෙනා විශ්වාස කරනවා ධනවාදයේ අර්බුදයට තියෙන එකම විසඳුමයි සමාජවාදය කියලා. නමුත් ගැටලුවක් මතුවලා තියෙනවා මේ ධනවාදයේ අර්බුදයට විසඳුම ලෙස ඉදිරිපත් කළ සමාජවාදය සෝවියට් දේශයේදී බිඳ වැටීම නිසා ධනපති පන්තිය අධිරාජ්‍යවාදීන් එහි වාසිය Tamanට අරගෙන තියෙනවා. අරගෙන උන් කියන්න පටන් ගන්න තියෙනවා උන් තහවුරු කරන පටන් ගන්න තියෙනවා සමාජවාදයේ යථාර්ථයක් නොවේ. සමාජවාදය තවදුරටත් පවතින දෙයක් නෙවෙයි. සමාජවාදය ලෝකේ දියුණු ක්‍රමයක් නෙවෙයි. ඒ නිසා ධනවාදය මේ අරබුදෙට ගිහින් තියෙද්දි මිනිසුන්ගේ දුක් කඳුළු ලේ දාහදිය ජීවිත මතින් ධනවාදේ ගමන් කරද්දිත් ධනවාදේ රැක ගැනීමට සමාජවාදී මිදවැටීම උපයෝග කරගන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ නිසා තමයි අපි කල්පනා කරේ සමාජවාදයේ බිඳ වැටුනේ ඇයි කියන කාරණේ පිළිබඳවත් ධනවාදයේ වත්මන් අර්බුදයේ පිළිබඳවත් එකට තියලා කතා කරන සංවාදයක් අවශ්‍යයි කියලා. ඒ සංවාදයේ ආරම්භයක් ලෙස අපි මේ පක්ෂ සමාජිකවන්ට සාකච්ඡාවක් කරගත්තා. අපි හිතුවා ඒක සමාජයට ගෙනියන්න ඕන කියලා. ඒ නිසා තමයි පොතක් ලෙස මුද්‍රණය කරලා මේ පොත එළි දක්වමින් මේ සංවාදය ආරම්භ කරන්න අපි උත්සාහ කරන්නේ. මොකද අපි හිතනවා ඊතා ඉක්මනින් අපි අපේ රටවල වෙනසක් කරගත්තේ නැත්නම් සමාජවාදයේ පැත්තට පියවරක් තියාගත්තේ නැත්නම් අපේ ජනතාවන්ට ඊටාම දුක්ඛිත ජීවිත ගත කරන්න සිද්ධ වෙනවා. ඒ නිසාම සමාජවාදී පැත්තට අඩියක් තියන්න ඕනයි. තියෙනකොට සෝවියට් දේශයේදී අපිට ඉගෙන ගන්න පුළුවන් හොඳ දේවල් වගේම අඩුපාඩුකම් පිළිබඳවත් අපි යමක් ඉගෙන ගත යුතු තියෙනවා. දැන් සෝවියට් දේශය ලෝකෙට අපිට බලපෑවේ කොහොමද? අපි සමාජවාදීන් බවට පත් වෙනකොට අපිට බලපෑවේ කොහොමද? සෝවියට් දේශය ඇත්ත ගත්තොත් ලෝකෙට දෙවිදිහකට බලපෑවා කියලා අපිට හිතෙනවා. එකක් තමයි සමාජවාදයේ පිළිබඳ ආසාව, ආදරය, විශ්වාසය ඇති කරන්න සෝවියට් දේශය හේතුකාරක වුණා. අර කලින් කිව්වා වගේම ඔක්තෝබර් විප්ලවය කියලා කියන්නේ 20 වෙනි සියවසේ සිද්ධ වෙච්ච ශ්‍රේෂ්ඨතම සිදුවීම.
විසින් සියවස ඊට වඩා ශ්‍රේෂ්ඨ දියුණුවක් සිද්ධ වෙලා නැහැ. එක සමාජ ක්‍රමයක් වෙනකොට අලුත් සමාජ ක්‍රමයක් ආවා. සාමාන්‍ය එකක් නෙවෙයි. වැඩවසම් සමාජයේ ජීවත් වෙච්ච වැඩවසම් ක්‍රමයේ හිටපු රුසියාව සමාජවාදය හරහා ශිෂ්ටත්වයට සભ્યත්වයට සමාජ සංවර්ධන ඉදිරියට ගෙනාවේ ඔක්තෝබර් විප්ලවය විසින්. සාමාන්‍යයෙන් අපි ගත්තොත් මාක්ස්වාදයේ කියවන අය දන්නවා මේ මාක්ස් ඉදිරිපත් කරපු දර්ශනයේදී මාක්ස් ඉදිරිපත් කළේ සමාජවාදයේ ගොඩනැගෙන්නේ ධනවාදයේ දියුණු වුණාට පස්සේ ධනවාදයේ සංවර්ධනයේ එක්තරා අවස්ථාවකදී කියලා. නමුත් අධිරාජ්‍යවාදයේ ලෝකයේ අධිරාජ්‍යවාදයට ගියාට පස්සේ ඒ අධිරාජ්‍යවාදයේ ඇතිවෙච්ච වෙනස්කම් තුල ලෙනින් සහෝදරයා දැක්කා ධනවාදයේ පරිධිය රටවලින් පවා සමාජවාද ගොඩනගන්න පුළුවන් කියලා. කේන්ද්‍රයෙන් විතරක් නෙවෙයි. ඒ අනුව තමයි රුසියානු විප්ලවයට ලෙනින් නායකත්වය දුන්නේ. හැබැයි රුසියාවේ සමාජවාද විප්ලවය ජයග්‍රහණය කරනකොට රුසියාව ධනවාදයට ඇවිල්ලා තිබුණේ නැහැ. රුසියාවේ ධනේශ්වර විප්ලවය ජයග්‍රහණය කරේ 1917 පෙබරවාරි මාසේ. ඊට මාස කිහිපයකට පස්සේ 17ම ඔක්තෝබර් මාසේ පරණ දින දර්ශනයට අනුව අලුත් එකට නොවැම්බර් මාසේ ඔක්තෝබර් ජයග්‍රහණය කරනවා. එතකොට රුසියාවට ධනවාදී ඉතිහාසයක් නැහැ. රුසියාවේ ධනේශ්වර සම්බන්ධතා ගොඩනැගිලා තිබුණා. ධනේශ්වර රාජ්‍ය තහවුරුනේ නැහැ. ධනවාදය තුළ රුසියාව ගොඩක් කල් ජීවත් වුණේ නැහැ. ධනවාදය තුළ හැදෙන්න කලින් තමයි සමාජවාදයට සෝවියට් දේශයේ රුසියාව පීවර තියන සෝවියට් දේශයේ හැටියට. ඒ නිසා වැඩවසම් රුසියාව සමාජවාදයට තමයි කෙලින්ම ආවේ. එහෙම ආවට පස්සේ ඇතිවෙච්ච අමතර ප්‍රශ්න ගණනාවක් තිබ්බා. ඒක ලෙනින්ට විසඳන්න සිද්ධ වුණා. ලෙනින් මේ පිළිබඳව කල්පනා කරා. දැන් මේක උදාහරණයක් ගත්තොත් අපි සාමාන්‍යයෙන් දන්නවා නිරෝගී පුද්ගලයෙක් හැදෙන්න දරුවෙක් මව් කුසේ මාස 9ක් ඉන්න ඕන. ඒතකොට තමයි නිරෝගී දරුවෙක් ලෙස බිහි වෙන්නේ. නමුත් මෙතන සිද්ධුනේ එහෙම නෙවෙයි. මේ මාස 6කින් 7කින් දරුවෙක් ඉපදුනා වගේ තත්ත්වයක් නිර්මාණය වුණේ. එතකොට අර ධනවාදයේ තුල රටක් ගත කළ යුතු කාලේ අත්පත් කරගත්තු දේවල් පවා සමාජවාදයේ මත පැවරුණා. සමාජවාදයක පවර ගත්තා. පවරගෙන සමාජවාදයේ ගොඩනගන්න පටන් ගත්තා. සමාජවාදයේ මහා ප්‍රාතිහාර්යයක් පෑවා. ඒ උදාහරණයක් ගත්තොත් එහෙම තාක්ෂණිකතා අඩුවෙන් තිබිච්ච, විද්‍යාවක් නොතිබිච්ච, යාන වාහන ගොඩක් අඩුවෙන් තිබිච්ච සාර් රුසියාවේ මිනිස්සු මිනිවලක වගේ ජීවත් වුණේ රුසියාව සෝවියට් සමාජවාදය තුල ඉතා ඉක්මනින් ලෝකයේ ඉහළම තැනට ගෙනාවා. අපි අර ආචාර්යතුමා කිව්වා වගේ අධ්‍යාපනයෙන් අංකයකට ගෙනාවා, ක්‍රීඩාවෙන් අංකයකට ගෙනාවා. 1930 වෙනකොට රුසියාවේ හිටපු හැමෝටම රස්සාවල් දීලා රැකිරක්ෂා කාර්යාල වහලා දැම්මා. ලෝකෙක මොකක්ද එහෙම රටක් තියෙන්නේ? 1930 වෙනකොට රැකිරක්ෂා හොයන කාර්යාලේ වහලා දැම්මා. හැමෝටම රස්සාව දීලා ඉවර කරලා. විද්‍යාව ගොඩාක් ඉහළට ගෙනාවා. පළවෙනි වතාවට අභ්‍යවකාශය තරණය කරා. ජයග්‍රහණ ගොඩාක් එකතු කරගත්තා. දැවැන්ත විදුලි බල උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරා. ඒක ජයග්‍රහණය කළා. ඒක කොතරම්ද කියනවා නම් රුසියාවට විදුලි ලබා දීමේ රුසියාව විද්‍යුත්කරණය කිරීම සඳහා වෙච්ච සැලැස්මක් හදලා ලෙනින් ඉන්න කාලේ ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන හදනකොට අපි අහලා තියෙන කතාවක් ඔය එච්.ජී. වෙල්ස් කියන ඉතිහාසඥයා බ්‍රිතාන්‍යයේ එයා රුසියාවට ආවා සෝවියට් දේශයට ආවා සංචාරයකට. ඇවිල්ලා විප්ලව වෙච්ච ගමම්ම දුෂ්කරතා ගොඩක් මැද්ද හිටියේ. එයා සංචාරය කරලා ගිහිල්ලා පොතක් ලිව්වා රුසියාව මිනිවලක කියලා. ඒ පොතේ පරිච්ඡේදයක් ලිව්වා ක්‍රෙම්ලිනයේ සිහින දකින්නා කියලා. ඒ පරිච්ඡේදය ලිව්වේ ලෙනින් ගැන. ලෙනින් හීනයක් දකිමින් ඉන්නවා කියලා රුසියාවට විදුලිය දෙන්න. හැබැයි එච්.ජී. වෙල්ස්ගේ කතාව බොරු කරලා අවුරුදු කිහිපයක් කරනකල් ලෙනින් සමත් වුණා සෝවියට් දේශය සමත් වුණා මුළු රුසියාවටම විදුලිය ලබා දෙන්න. මහා දෙවන්ත ජයග්‍රහණ ගත්තා. ඒ විතරක් නෙවෙයි රුසියානු ජනතාවගේ මූලික අවශ්‍යතා සියල්ලම සපුරන්න සෝවියට් සමාජවාදයට පුළුවන්කම තිබුණා. ඒ විතරකුත් නෙවෙයි. සමාජවාදයේ තුල සෝවියට් දේශයේ හපංකම කරේ එක්සත් ජනපදයේ ලෙස හෝ බ්‍රිතාන්‍ය විදියට හෝ ලෝකේ රටවල් හුරං කාලා හොයන් ආපු සල්ලි වලින් නෙවෙයි. දැන් මේ එක්සත් ජනපදයේ පම්පෝරි ගහද්දි බ්‍රිතාන්‍ය පම්පෝරි ගහද්දි ප්‍රංශ පම්පෝරි ගහද්දි ඒගොල්ලන්ගේ දියුණුවයි කියලා අපි දන්නවා. මේ දියුණුව පිටිපස්සේ මොකක්ද තියෙන්නේ කියලා. ඒගොල්ලෝ දියුණුවයි කියන එක පිටිපස්සේ තියෙන්නේ අපේ ලේ කඳුළු. අප්‍රිකාව හුරං කාලා අප්‍රිකාවේ මිනිසුන්ගේ ලේ මතින් ආසියාව හුරගෙන කාලා ලතින් ඇමරිකාව හුරං කාලා මෙහෙන් අරන්ගේ දෙවන්ත දනස්කන්දෙන් තමයි ඒගොල්ලෝ කිසියම් තැනකටපත් වෙලා ඉන්නේ. ලෝකේ ජනතාවගේ ජීවිත නැති කරලා වහල්ලු බවට පත් කරලා සම්පත් කොල්ල කාගෙන ගිහිල්ලා තමයි ඒ රටවල් හදාගත්තේ. හැබැයි සෝවියට් දේශයේ ලෝකේ කිසිම රටක ජනතාව සූරා කන්න නැතුව කිසිම රටක් කොල්ල කන්න නැතුව
ඒ විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවලට උදව් කරමින් තමයි මහා දැවැන්ත ජයග්‍රහණයක් සෝවියට් දේශයට ගත්තේ. ඒ වෙනස අපි අමතක කරන්න හොඳ නැහැ. සෝවියට් දේශය අපට කොච්චර දේවල් දීලා තියෙනවද? සමාජවාදී රටවල් කඳවුර දැන් අපේ පාලක විකුණගෙන කෑවට අපිට කැලෙන් ටයර් කම්මල් ලැබුණේ සමාජවාදී රටවලින්. උරුවල වාහනේ කම්මල් ලැබුණේ සමාජවාදී රටවලින්. ඇඹිලි පිටියේ කඩදාසි කම්මල, තුල්ලිරේ පේ කම්මල, ඊට පස්සේ කලින් තිබුණා ඔය තුනිලෑලි කර්මාන්තශාලාවක් ගින්තොට ඒක ඒ වගේ කර්මාන්තශාලා ගණනාවක් සීනි කම්මල කන්තලේ නිකන් නොමිලේ කර්මාන්තශාලා ගණනාවක් ලබා දුන්නා ලංකාවට. අඩු ගානේ ඒක තියාගන්න අපේ පාලකෙන්ට බැරුණා. ඒක විකුණගෙන කෑවක තමයි ලංකාවේ ධනපති පාලකව කරේ. ඒත් සෝවියට් දේශයේ ලෝකේ හැම රටකටම උදව් කරමින් ලෝකේ සූරා කන්න නැතුව තමන්ගේ රට ඇතුලේ දැවැන්ත ජයග්‍රහණයක් නිර්මාණය කළා. විශේෂම ගත්තොත් අපි දන්නවා දෙවෙනි ලෝක යුද්ධය. දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ යුද්ධෙට මුහුණ දීලා සෝවියට් දේශය මෙතෙන්ට ගේන්නේ කොහොමද? දෙවෙනි ලෝක යුද්ධයේ හිට්ලර් ආරම්භ කරලා 1939 දීම සෝවියට් දේශය ආක්‍රමණය කළා. සෝවියට් දේශයට විශාල හානියක් සිදු වුණා. දේපල විනාශ වුණා, මාර්ග විනාශ වුණා, ගොඩනැගිලි විනාශ වුණා, කර්මාන්ත විනාශ වුණා. සෝවියට් පුරවැසියෝ කෝටි 2ක් මිය ගියාම යුද්ධෙන්. රට හදන්න හිටු මිනිස්සු. කොමියුනිස්ට් පක්ෂයේ අගනා සමාජිකයෝ මිය ගියා. දැනුම තිබිච්ච අය මිය ගියා. හැබැයි එක්සත් ජනපදයේ එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. අපි දැන් තාලන එක්සත් ජනපදයේ පර්ල් වරායට බෝම්බ ගැහුවා ජපාන්. ඔච්චරයි එක්සත් ජනපදයේ සිද්ධ වුණේ. එංගලන්තයට හානි සිද්ධ වුණේ නැහැ. හැබැයි සෝවියට් දේශයට විශාල හානියක් සිද්ධ වුණා. ඒ හානිය දරාගෙන ජර්මනි නාසිවාදයේ පරාජයපත් කළේ සෝවියට් රතු හමුදාව. ඒ ජයග්‍රහණ ලෝකෙට හම්බුනේ. එතකොට එහෙම විශාල යුද්ධෙන් විනාශයටපත් වෙච්ච සෝවියට් දේශය යුද්ධෙන් පස්සේ වසර කිහිපයකින් නැවත ලෝකේ ශක්තිමත් රාජ්‍ය බවටපත් කරන්න පුළුවන්කම තිබුණා. ඒ සමාජවාදී විච ජයග්‍රහණ. එනිසා එවැනි ජයග්‍රහණ ගොඩක් අපිට සමාජවාදී පිළිබඳව ආදර්ශයන් ලැබුණේ සෝවියට් දේශයෙන්. සෝවියට් සාහිත්‍ය අපට සමාජවාදී පිළිබඳ හැඟීම් ඇති කරා. ඒවයි කිසියම් ප්‍රමාණයක සමහරු චෝදනා කරනවා තමයි ප්‍රචාරකවාදී කියලා. නමුත් අපි හිතන්නේ ප්‍රචාරකවාදී නෙවෙයි. ලෝකේ තියෙන හැම සාහිත්‍යයක්ම මොකක් හරි ප්‍රචාරය කරනවා. ප්‍රචාර නොකරන සාහිත්‍ය ලෝකේ කොහෙවත් නැහැ. ඒ නිසා ඒ සාහිත්‍ය ඒ විතරක් නෙවෙයි සාහිත්‍ය සෝවියට් දේශ සමහර අඩුපාඩුකම් විවේචනය පවා කරා. අපි දන්නවා ෂොලොහොව් ලියු පොත් ගත්තම චිංගිස් සාහිත්‍ය මාතව ලියු පොත් ගත්තමත් ඒවල සෝවියට් දේශයේ තියෙන නිලධාරීවාදී අඩුපාඩුකම් පවා විවේචනය කරමින් උන් ලිව්වේ. ඒ නිසා ඒ සාහිත්‍ය අපිට විශාල සේවාවක් කරා. අපිට පොතපත ගොඩාක් අඩු මිලට හම්බුනේ සෝවියට් දේශෙන්. අපිට මතකයි ලෙනින්ගේ වෙලුම් ටික අපිට හම්බුනේ ඊට අඩුවට. මට මතකයි මම අරන් තියෙනවා වෙලුම් $12 රුපියල් 12ට. ලෙනින්ගේ වෙලුම් 12ම සිංහලෙන් තියෙන රුපියල් 12ට ගත්තේ. ඉතින් ඒ නිසා ඊතරම් ලාභයට පොතපත ලබා දීලා ලෝකයට දැනුම ලබා දීම සඳහා විශාල මෙහෙයක් කරපු රට. නිසා සෝවියට් දේශය අපට ගොඩාක් ಜಾති ලැබුණා. සෝවියට් දේශය අරසේ ගොඩක් තිබුණා. ඒ හොඳ දේවල් ලැබෙන වගේම අනිත් පැත්තෙන් සෝවියට් දේශයේ සතුරාට ආයුධ සැපෙව්වා. සතුරාට සෝවියට් දේශයට එරෙහිව නැත්නම් සමාජවාදයට එරෙහිව පාවිච්චි කරන්න ඕන කරන සතුරාට වාසිදායක දේවලුත් හැදුනේ සෝවියට් දේශය ඇතුලේ. ඒ තමයි මොනවාද? සමාජවාදය තුල තියෙන ඕන නැති විදිහේ සමහර දේවල් සෝවියට් දේශය තුල තිබුණා. එතකොට උදාහරණයක් ගත්තොත් සමාජවාදය තුල නිදහස නැහැ කියන කතාව අධිරාජ්‍යවාදීන්ට කියන්න පුළුවන්කම තිබුණේ සෝවියට් දේශයේ තිබි සමහර දුබලකම් නිසා. සමාජවාදය කියන්නේ නිදහස නැති නැක් නෙවෙයි සමාජවාදය තුල තමයි ඇත්ත නිදහස එන්නේ. ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදීන සමාජවාදය ඇතුලේ. හැබැයි සෝවියට් දේශය අනුගමනය කරපු සමහර ක්‍රියාමාර්ග නිසා සතුරාට පුළුවන්කම තිබුණා සමාජවාදය කියන්නේ නිදහස නැති එකක් කියලා බියක් මවාපාන. ඊළඟට බලෙන් වැඩ ගන්නවා සමාජවාදී තුල කියන කතාව හැදුවෙත් සෝවියට් දේශයේ තිබිච්ච සමහර අදාළ නැති ක්‍රියාමාර්ග පාවිච්චි කරගනිමින්. අපි හිතමු සෝවියට් දේශයේ සමහරට ඔය වැඩ කඳවුරු තිබුණා කියලා දඬුවම් හැටියට පාවිච්චි කරපු. ඒවා පාවිච්චි කරා සතුරා සමාජවාදයට ගහන්න. ඒ වගේම මේ සමාජවාදය තුල බහඬ සුලභ නැහැ පෝලින් තියනවා කියන කතාව හදන්නත් සෝවියට් දේශය ගත්තා. උදාහරණයක් ඇටියට. විශේෂයෙන්ම අපි දන්නවා කවුරුත් දන්නවා සෝවියට් දේශ සමහරට පෝලින් තිබිලක් තියෙනවා. පෝලින් ලෝකේ හැම රටකම තියෙනවා. ප්‍රශ්න වුණාට පස්සේ යුද්ධ කාලේ පෝලින් තිබුණා. නැවත ගෝර්බචේව්ගේ ප්‍රතිසංස්කරණ කාලේ පෝලින් නිර්මාණය වුණා. ඉතින් ඒ පිළිබඳ කතා පවා අධිරාජ්‍යවාදී ලෝකෙ නිර්මාණය කරගත්තා සෝවියට් දේශයට එරෙහිව. අපේ ආචාර්යතුමා කතා ගොඩක් කිව්වා. මම මේ පුංචි කතාවක් කිව්වොත් කමක් නැහැ කියලා ඔය පෝලිම් පිළිබඳ හදපු කතාවක් ගෝර්බචේව්ගේ කාලේ. සෝවියට් දේශයට විරුද්ධව මේ කතාව හැදුවේ. ඒ කතාවෙන් කියන්නේ මේ මස් ගන්න ඒ කාලේ ඔය මස් පහන් වගේ ගන්න නිසා පෝලිම් තිබ්බලු. මස් මිලදී ගැනීම මේ පෝලිමක මිනිහෙක් ඉන්නවා. විශාල පෝලිමක්. ඔහු පෑ ගානක් තිස්සේ පෝලිමේ ඉන්නවා.
පොලිමේ ඉඳලා හොඳටම තරහ ගිහිල්ලා ඔව් පොලිමෙන් ඇඟෙනවා මම ඕක මරනවා කියලා. කවද? ගොරබචේප්. මොකද මේ ගොරබචේප්ගේ ප්‍රශංසකලෙන් පස්ස තමයි මේ පොලිං හදලා තියෙන්නේ. ගොරබචේප් මරනවා කියලා තමයි යන්නේ එතනින්. ඉතින් මේ අනික කටි පොලිමේ ඉන්නවා. ගිහිල්ලා පැයකට එකමාරට පස්සේ මිනිහ ආපහු වෙලා පොලිමට එකතු වෙනවා. ඊට පස්සේ අනික් කට්ටිය අහනවා මොකෝ ආයි ආවේ? ඔහෙ ගියා අර මලන්නේ. ඊට පස්සේ මිනිහ කියනවා වැඩක් නැහැ එතන මීට වඩා පොලිම කියලා. කියන්නේ ගොරබචේප් මරන පොලිම මීට වඩා මස් පොලිමට වඩා වැඩි කියලා කියන්නේ. ඒතරම් ගොරබචේප්ගේ ප්‍රශංසකයන් තමයි විරෝධයක් තිබුණා. ඉතින් මේ කතාව වලින් පවා සෝවියට් දේශයට එරෙහි මතයක් තමයි සමාජය නිර්මාණය කරගෙන ගියේ. ඒ නිසා මම කියන්න ඕනකම තිබුණේ සෝවියට් දේශය සමාජවාදයේ පළමු අත්දැකීම සමාජවාදයේ පිළිබඳව විශ්වාසය හැදෙන ආදරේ හිතෙන සමාජවාදයේ වෙත යන්න බල කරන බොහෝ දේවල් අපට ලබා දුන්නා වගේම සමාජවාදයට එරෙහිව පාවිච්චි කරන්න පුළුවන් මතවාදී අවි කීපයක සෝවියට් දේශය සතුරන්ට ලබා දීලා තියෙනවා. ඒවා තමයි ඕන් පාවිච්චි කරන්නේ. ඒ සමහර රටවල නැහැ. දැන් සෝවියට් දේශයට එරෙහිව ගහන සමහර අවලාද කියුබාවට ගහන්න බෑ. මොකද කියුබාව ඒක බේරලා තියෙනවා. ඒ නිසා මෙවැනි තත්ත්වයක් තමයි සෝවියට් දේශයේදී අපිට මේ ලැබිච්ච ආදර්ශනස තියෙන්නේ. ඒක නිසාම අපි කල්පනා කරා සෝවියට් දේශයේ බිඳ වැටීම පිළිබඳව ටිකක් විද්‍යාත්මක සාකච්ඡාවක් කරගත යුතු කියලා. ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් තමයි මේ පොත ලියලා තියෙන නිසා මේ පොතේ කරුණු ඔක්කොම මෙතන සාකච්ඡා කරන්න ඕන වෙන්නේ නැහැ. මේ පොතේ කරුණු ඇසුරු කරගනිමින් කරුණු කීපයක් කතා තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් ප්‍රධාන වශයෙන් ගත්තොත් එimhe සෝවියට් දේශය බිඳ වැටුනේ ඇයි? ධනවාද ගැන කතා කරන කලින් සෝවියට් දේශයේ බිඳ වැටීම පිළිබඳව විවිධ අය මම කලිනුත් කිව්වා විවිධ කතා කියනවා කියලා. අධිරාජ්‍යවාදීන් කියනවා සමාජවාදයේ යථාර්ථවාදී එකක් නෙවෙයි ඒක අසාර්ථක කරන්න බෑ කියලා. සෝවියට් දේශයේ ඉන්න සමහර අය කියනවා මේ ස්ටලින් නැතුණාට පස්සේ ස්ටලින්ගෙන් පස්සේ තමයි සෝවියට් දේශය වැටෙන්න ගත්තේ කියලා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් දෝෂාරෝපණ කරන්න පටන් ගන්නනේ බ්‍රෙෂ්නෙව්ගෙන් පස්සේ කාලේ තමයි මේක අවුල සිද්ධ වුනේ කියලා. නමුත් අපි දකිනවා මේ වෙනස්කම් පටන් ගත්තේ ස්ටලින්ගේ පාලන කාලය තුලම කියලා අපි දකිනවා. අපි මේකට කියන්නේ ස්ටලින් වාදය කියලා. ඉතින් මේ වගේ විවිධ කතා තියෙනවා. ට්‍රොස්කි වාදීන් තව එකක් කියනවා. මොකක් වුණත් මම හිතන්නේ මේ සෝවියට් දේශයේ බිඳ වැටීම පිළිබඳව පොතපත ගොඩක් නැහැ. දැන් අපිට පොතපත කීපයක් තියෙනවා. ඒවෙන් වුණත් අදහසක් ගන්න පුළුවන්. අධිරාජ්‍යවාදීන් කියනවා නැතුව සාමාන්‍ය සෝවියට් දේශයේ හිටපු පදිංචි වෙච්ච අය කියනවා බැලුවොත් තියෙනවා. ඇත්තටම අපි කලිනුත් කිව්වා සෝවියට් දේශයේ බිඳ වැටෙන්න හේතු වෙච්ච කරුණු හොයාගත්තොත් විද්‍යාත්මකව ඒකට බලපාන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි සෝවියට් දේශයේ සමාජවාදය ගොඩනගන්න සිද්ධ වෙච්ච විශේෂ ක්‍රමය. මොකද්ද? ඒ කියන්නේ සමාජවාදයේ ගොඩනැගුණේ ලෝකයේ දියුණු ධනපති රටවල් වල නම් ඒක වටන්න කවුරක්වත් දෙන්නේ නැහැ. ඒත් දැන් මේ විශේෂ හේතුවක් නිසා දියුණු ධනපති රටවල් ධනවාදයෙන් දැද්දී ඊටාම නොදියුණු ධනපති රටක විශාල ධනපති රටක සමාජවාද විප්ලවය සිද්ධ වුණා. ඒ විප්ලවය සිද්ධ වුණාට පස්සේ දැන් සමාජවාදය ගොඩනගන්න ඕන නොදියුණු රටක් ඇතුලේ දියුණු ධනපති රටවල් වට කරගෙන පහර දෙද්දී. ඒ අභියෝගය ආවා. ඒ අභියෝගය ආවට පස්සේ ඒ අභියෝගයට ලෙනින් මුණ දෙන්න සූදානම හිටියා. ලෙනින් වහම කිව්වා සෝවියට් දේශ දැන් රුසියාවේ සමාජ විප්ලවය ජයග්‍රහණය කරා රුසියානු සමාජවාදය රැකෙන්නේ ලෝක විප්ලවය තුලයි කියලා ලෙනින් කිව්වා. නිසා ලෝක විප්ලවය සිද්ධ වෙන්නේ නැතුව ලෝකයේ අනිත් රටවල් සමාජවාදයට යන්නේ නැතුව දියුණු ධනපති රටවල් ඉක්මනින් සමාජවාදයට යන්නේ නැතුව රුසියාවට තනියම බොහෝ කාලයක් සමාජවාදී ඉන්න බෑ කියලා ලෙනින් ඉතා පැහැදිලිව දැක්කා. නිසා ලෙනින් වෙලාවක කිව්වා ජර්මනියේ විප්ලවයකින් තොරව අප වෙනසී යා හැක. එහෙම තමයි කිව්වේ. ජර්මනියේ විප්ලවයකින් තොරව අප වෙනසී යා හැක. මොකද ජර්මනිය ඒ කාලේ තිබිච්ච දියුණු රාජ්‍ය යුරෝපේ. ජර්මනිය විප්ලව වුණොත් තමයි අපි බේරෙන්නේ. නැත්නම් ජර්මනිය අපිව ආක්‍රමණය කරන්න පුළුවන් කියලා කිව්වා. එතකොට එවැනි තත්ත්වයන්ගෙන් මිදීම සඳහා කටයුතු කළා. ඇත්තටම ආක්‍රමණය කළා. 17 විප්ලවය කරනවා 19 දී යුරෝප රටවල් ගණනාවක් සෝවියට් දේශය ආක්‍රමණය කළා. රුසියාව ආක්‍රමණය කළා. එතකොට ඒකට මුහුණ දෙන්න සිද්ධ වුණා. සිවිල් යුද්ධයක් තිබ්බා. ඒ වගේම ගිවිසුම් අත්සන්කරණ සිද්ධ වුණා. අවශ්‍යදායක ගිවිසුම්. ඉතින් මෙවැනි ලෝකේ ධනපති රටවල් වලින් වට කරගෙන ගහන තත්ත්වයක් තුළ තමයි සෝවියට් සමාජවාදය ගොඩනගන්න සෝවියට් දේශයට සිද්ධ වුණේ. ඒ නිසා ඒ අවාසිය සෝවියට් දේශයට තිබ්බා. ඒතකොට ඒ අවාසිය මෙදෙන්න ලෝක සමාජවාදී විප්ලව වෙනුවෙන් ලෙනින් පියවර ගත්තා. ඒ සඳහා තුන්වෙනි ජාත්‍යන්තරය ගොඩනැගුවා. ලෝකේ සමාජවාදී විප්ලවය සඳහා උපාය මාර්ග සකස් කරා. ලෝකේ ඒ කාලේ තිබිච්ච පසුගාමී රටවල නැත්නම් යටත් වීතිවල තිබුණ විමුක්ති අරගල ඒ යටත් වීති රටවල තිබිච්ච විමුක්ති අරගල සමාජවාදයෙන් කෙලවර කිරීමට කොමියුනිස්ට් පක්ෂ මැදිහත් වෙන්න ඕන කියලා කිව්වා. ඒ නිසා ඒකට මඟ පෙන්වීමක් තිබ්බා.
නමුත් මේ මාර්ගය පෙන්නේ හොඳින් සිද්ධ වුණේ නැහැ. එතකොට ඒ නිසා මේ සෝවියට් දේශයේ සමාජවාදයේ ගොඩනගන කොටම ඇතිවෙච්ච දුෂ්කරතාවය විශේෂ තත්වය සෝවියට් දේශයට අවාසිට හිටියා. අනිත් පැත්තෙන් ගත්තම පස්සේ සෝවියට් දේශය බිඳ වැටීමට හේතුව තමයි අධිරාජ්‍යවාදීන් කුමන්ත්‍රණ. ඇත්තටම මේක අපි දකින්නේ මේක බිඳ වැටුණා නෙවෙයි බිඳ වැට්ටුවා. බිඳ වැටීමට සෝවියට් දේශයේ අභ්‍යන්තර හේතුකාරක උදව් වුණා. බිඳ වැටුණා නෙවෙයි බිඳ වැට්ටුවා. අධිරාජ්‍යවාදීන් විශාල කාලයක් තිස්සේ කුමන්ත්‍රණ කළ බිඳ වැට්ටුවා. ඔවුන් මුලින් ආක්‍රමණය කළා 1919 කාලේ වට ගන්න බැරි වුණා. 39 ආක්‍රමණය කරා වට ගන්න බැරි වුණා. ඊට පස්සේ මොකද යුද්ධෙන් වට ගන්න බැරි වෙච්ච එක සාමෙන් වටන්නේ ඒගොල්ලෝ අර කොක්කෙන් බැරණක් එක්කෙන් කිව්වා වගේ ක්‍රමයක් අනුගමනය කරා. මොකද සාමකාමී සහජීවනයේ කියන ප්‍රතිපත්තිය කරනවා. ඒ සාමකාමී සහජීවනයේ කියන ප්‍රතිපත්තියට සෝවියට් නායකයෝත් එකඟ වුණා. පන්ති සටන් පැත්තකට ගියා. ධනවාදෙත් එක්කෙන් අධිරාජ්‍යවාදෙත් එක්කෙන් සාමකාමී සහජීවන ප්‍රතිපත්තිය එකතු වුණා. ඒක ප්‍රතිඵලය වුණේ මොකද? සෝවියට් දේශයට අවාසි වටපිටාවක් මේක ඇතුළේ නිර්මාණය වුණා. ඒක පාවිච්චි කළා අධිරාජ්‍යවාදයේ විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ යුරෝපයේ අධිරාජ්‍යවාදී රටවල් අධිරාජ්‍යවාදයේ සෝවියට් දේශය බිඳවැටීමට ඕන්ට කරන්න පුළුවන් හැම පැත්තේම මැදිහත් වීම කරලා ඒක ඔස්සේ සෝවියට් දේශය බිඳ දැම්මා. ඒ නිසා අධිරාජ්‍යවාදීන්ගේ මැදිහත් වීම කුමන්ත්‍රණය මේකෙදි ඉතා ප්‍රබල කොටසක් ඉටු කරාගෙන එක අපි අත්හරින්න හොඳ නැහැ. අනික් කාරණා තමයි මෙන්න මේකෙදි අධිරාජ්‍යවාදීන්ට පහසු වුණා සෝවියට් දේශ දිවිච සමහර දුර්වලතා. මොනවාද මේ දුර්වලතා? එක පැත්තෙන් ගත්තොත් සෝවියට් දේශ තිබුණා න්‍යායික පීලිපැනීම් රසක්. ලෙනින්ගෙන් පස්සේ ස්ටාලින්ගේ පාලන කාලය තුල අපි අහලා තියෙන ওই සමුළුවකදී ඉදිරිපත් වුණා මතයක් තනි රටක සමාජවාදී කියලා. තනි රටක සමාජවාදී. සාමාන්‍යයෙන් ලේන් කිව්වේ මේ සමාජවාදයේ තනි රටක් තුල ගොඩක් කල් අල්ලන් ඉන්න බෑ. ඇත්තට සමාජවාදයෙන් සමාජ ක්‍රමයක් නෙවෙයි. ඒක පොඩ්ඩක් බේරගත්තම ලේසි අපිට. සමාජවාදය anu සමාජ ක්‍රමයක් නෙවෙයි. ඉතින් ධනවාදයේ සමාජ ක්‍රමයක්. සමාජ ආර්ථික ක්‍රමයක්. ධනවාදයෙන් පස්සේ එන්න ඕන සමාජ ආර්ථික ක්‍රමය තමයි කොමියුනිස්ට් වාදය. කොමියුනිස්ට් තමයි සමාජ ආර්ථික ක්‍රමය. ඒතර මේ දෙක සම්පූර්ණයෙන් වෙනස් දෙකක්. ධනවාදයේ පෞද්ගලික දේපල මත පදනම් වෙච්ච සූරාකෑම මත පදනම් වෙච්ච සමාජ ක්‍රමයක්. කොමියුනිස්ට් වාදයේ පොදු දේපල මත පදනම් වෙච්ච සූරාකෑම නැති සමාජ ක්‍රමයක්. සමේ දෙක වෙනස් වර්ග නිසා මේ සූරාකෑම සහිත පෞද්ගලික දේපල සහිත පන්ති සහිත ධනවාදයේ සිට ඒ මොකක්වත් නැති කොමියුනිස්ට් වාදයට යන්න පුංචි කාලයක් ගන්නවා. ඒ කාලේ පුංචි නැති අපි දන්න කාලයක් ගන්නවා. මේකට අපි කියනවා පරිවර්තනීය කාලයක් ඕන කියලා. මෙන්න මේ ධනවාදයේ සිට සමාජවාදයේ කරා පරිවර්තන වෙන කාලෙට තමයි අපි කියන්නේ සමාජවාදී අවධිය කියලා. සමාජවාදී පරිවර්තන අවධිය. ඒ සමාජවාදී පරිවර්තන අවධියක ඉන්නෝ නම් කොමියුනිස්ට් වාදයට යනකම් ඕනලාක බිඳ වැටීමේ අවදානමක් තියෙනවා. ඉතින් ලෙනින් සොල්දර මේක දැකලා තමයි කිව්වේ අපි කොමියුනිස්ට් වාදයේ සඳහා යන්න ඕන. ඒකට ලෝකේ රටවල් එක්මනින් සමාජවාදී කරගන්න ඕන කියලා. තනි රටකට මේක ජයග්‍රහණය කරන්න බෑ කියලා. නමුත් සෝවියට් දේශයේ පස්සේ කාලෙක මේක වෙනස් කළා තනි රටක සමාජවාදී කියන ප්‍රතිපත්තිය ගෙන සෝවියට් දේශයට තනියම සමාජවාදී වර්ධිත අවස්ථාවට යන්න පුළුවන් කියලා ප්‍රතිපත්තියක් ගෙනාවා. 1960 ගණන් වල වුන් කිව්වා දැන් වුන් ඉන්නේ වර්ධිත සමාජවාදයේ නැවත මේක වැටෙන්නේ නැහැ කියලාත් කිව්වා. එවැනි න්‍යායික පීලිපැනීම් සහ වැරදි විග්‍රහ සෝවියට් දේශයට හානි කළා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් පෙරමුණු න්‍යාය නිර්මාණය කරන මහජන පෙරමුණු න්‍යායික න්‍යාය හදලා ලෝක රටවලට කිව්වා අධිරාජ්‍යවාදයට ඒව කරන සටන්වලදී ජාතික මුක්ති අරගලවලදී ධනපති පන්තියත් එක්ක එකට වැඩ කටයුතු කරන්න. ඒකෙන් උන දේ තමයි ජාතික මුක්ති අරගල සමාජවාදයෙන් කෙලවර වන අනුවට බොහෝ විට ධනවාදයෙන් කෙලවර වුණා. ඒකේ පාඩුවක් සෝවියට් දේශයට ආවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් සෝවියට් දේශයේ ජාත්‍යන්තරවාදයේ මේක ASCII ඇත්තරියා. මොකද අපි අනිවාර්යෙන් දන්නවා ලෙනින් මාක්ස් එංගල්ස් කවුරුත් කිව්වේ සමාජවාදී ජාත්‍යන්තර ප්‍රපංචයක්. ජාත්‍යන්තරවාදී අනිවාර්යෙන් ඕන. ප්‍රාග්ධනයේ ජාත්‍යන්තර ප්‍රපංචයක්. ඒ නිසා ප්‍රාග්ධනයට එරෙහිව කරන අරගලය ජාත්‍යන්තර එකක් බවට පත් වෙන්න ඕන. ලෝකයේම කම්කරු පන්තියේ එකට සටන් කරන්න ඕන. ඒ නිසා තමයි සරම් පාඩ තිබ්බේ සකල දේශවාසී කම්කරුන් එකතුව, සකල දේශවාසී නිර්ධන එකතුව කියන එක. නමුත් සෝවියට් දේශ තුල එක්තරා කාලයකදී මේ ජාත්‍යන්තරවාදය දුර්වල වුණා. ලෙනින් ගොඩනගපු තුන්වෙනි ජාත්‍යන්තරයේ විසිරුවා හැරියා ස්ටාලින් විසින්. එවැනි තත්ත්වයන් විසින් සෝවියට් දේශයට කිසියම් හානියක් කළා. ඊට අමතරව ඔය සාමකාමී සහජීවනයත් දැන් සෝවියට් දේශයේ ජීවත් වෙන අයමත් පිළිගන්න එක හානි කරා කියලා සාමකාමී සහජීවන කරන ප්‍රතිපත්තියත් සෝවියට් දේශයට හානි කළා. ඊට අමතරව ගත්තොත් එහෙම සමාජවාදී කඳුරේ අසමගිය මේකට හානි කරා. ගුණසේන විතාන මහත්මයාත් සඳහන් කළා 1960 දශකයේ ආරම්භ වෙනකොටම සෝවියට් චීන මතභේදයක් ඇති වුණා. සමාජවාදී රාජ්‍යයන් දෙකක් වෙච්ච චීනත් සෝවියට් දේශයත් එකිනෙකා සමග සටන් වදින්න පටන් ගත්තා. ඒක ප්‍රතිඵලය වුණේ ලෝකේ පුරාම තිබිච්ච සමාජවාදී පක්ෂ දෙකට කැඩුණා. චීන පිළ සහ රුසියානු පිළ කියලා.
ලංකාවෙත් දෙකට කඩුණා. එක ලෝක සමාජවාදී ව්‍යාපාරයට විශාල හානියක් සිදු වුණා. මොකද ලෝක සමාජවාදී ව්‍යාපාරය බෙදුණා. ඒක සමනය කරගන්න ඒගොල්ලන්ට බැරි වුණා. ඊළඟට අනික් කාරණා තමයි සෝවියට් දේශය ඇතුලේ නිලධාරීවාදී ඉස්මතු කරා. අපේ ආචාර්යතුමත් කිව්වා. ඒක ඇත්ත. ඒක අපි පිළිගන්න ඕන. ඒක සමාජවාදීට අයිති එකක් නෙවෙයි. හැබැයි සෝවියට් දේශයේ නිලධාරීවාදයක් තිබ්බා. නිලධාරීවාදය නිසා සෝවියට් කොමියුනිස්ට් පක්ෂය ජනතාවත් අතර සම්බන්ධය බිඳුණා. සෝවියට් කොමියුනිස්ට් පක්ෂය බිම් මට්ටමේ දේවල් පිළිබඳ තිබෙච්ච අවබෝධය බිඳගත්තා. ඒ නිසා කිසියම් විදිහක වරප්‍රසාද ලබන නිලධාරීවාදී පාලනයක් නිසා සතුරාට පහසු වුණා සෝවියට් දේශය බිඳ වට ගන්න. අර කිව්වා වගේම සෝවියට් දේශය බිඳ වුණාට පස්සේ ධනවාදී රුසියාව හැදෙනකොට ධනවාදී රුසියාවේ දේපල අත්පත් කරගත්තේ අර නිලධාරීවාදී පැලැන්තිය. උන් පැලැන්තියක් පත්කලා හිටියා. මේ කාරණේ ඊටාම කලින් අපි පක්ෂ නිර්මාතෘවර රෝහණ විජේර සහෝදරයා දැක්කා. 1960 කාලේ සෝවියට් දේශ ලුම්බවල ඉගෙන ගන්න ගිහිල්ලා ඉඳද්දි 60 කාලෙත් දැක්ක මේ අරුබුදය මතුවලා තියෙනවා කියලා. ඒ අනුව තමයි සෝවියට් දේශ ඉඳගෙනම සෝවියට් දේශ තිබිච්ච වැරදි අඩුපාඩුන් ගැන රෝහණ සහෝදරයා කතා කළේ. ඒකම එක හේතුවක් වුණා රෝහණ සහෝදරයාටත් සෝවියට් දේශයට අර අන්තිම අවුරුද්ද විභාගේ ඉවර කරගන්න අධ්‍යාපන ලබන්න යන්න බැරි වෙන්නේ. ඊට පස්සේ ගත්තමත් මේ අඩුපාඩු ගැන කතා කරා. විශේෂයෙන්ම 1971 අරගලෙන් පස්සේ හිරගෙදරින් ඉඳද්දි රෝහණ සහෝදරයා පොතක් ලිව්වා. ඒ පොත පස්සේ මුද්‍රණය කරා අපි අවස්ථාවාදයේද නිර්දනපන්ති ජාත්‍යන්තරවාදයේද කියලා. ඒ පොත තුල මේ සෝවියට් දේශයේ තිබිච්ච න්‍යායක පීලිපැනීම් සහ දුර්වලතා ඉතා පැහැදිලි කරලා මෙහෙම ගියොත් සමාජවාදී ඉතුරු වෙන්නේ නැහැ කියන එක බොහොම කල්ැතුව දකින්න පුළුවන් තරම් දැක්මක් රෝහණ විජේර සහෝදරයාට තිබුණා. ඉතින් ඒ නිසා මේ සෝවියට් දේශය තුල තිබිච්ච මේ දුබලකම් මේ ටික බලපෑව නිලධාරීවාදී. අනික පුද්ගල වන්දනාව. පුද්ගලින්ට වන්දනා කිරීම වගේ බලපෑව. ඉතින් මෙන්න මේ ඔක්කොම එකතු වුණාට පස්සේ තමයි සෝවියට් දේශය බිඳ වැටීමට හේතුකාරක නිසා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණත් සෝවියට් දේශයේ තිබිච්ච දුබලතාවත් න්‍යායක පිළිපැනීම සහ රුසියාවේ සමාජ විප්ලවය කරන සිද්ධ වෙච්ච විශේෂ ස්වභාවය එකතු වුණාම මේ ප්‍රතිඵලය. දැන් මේකෙදි විශේෂයෙන්ම අපිට කියන්න කාරණා තියෙන මොකද්ද? දැන් මේ සෝවියට් දේශයේ තිබි සමහර දුබලතා ඇත්ත ගත්තොත් සමාජවාදයට අදාළ ප්‍රශ්න නෙවෙයි. නිලධාරීවාදය, පුද්ගල වන්දනාව, වරප්‍රසාද ලබන එක ඒවා ධනවාදයේ ප්‍රශ්න. ධනවාදයෙන් ඉතුරු වෙච්ච. ඒවා ධනවාදයෙන් ලැබිච්ච නරක දේවල්. ඒවා කාලයක් යනකම් ඉවත් කරගන්න සෝවියට් දේශය අතමත් වුණා. ඉතින් මේක ලෙනින් සහෝදරයා කලින් දැකලා තිබුණා. දැකලා මේ සම්බන්ධයෙන් අනුතරංගින් පව කරලා තිබුණා. සමාජවාදී මුල් කාලේ ලෙනින් සහෝදරයා කිව්වා මෙන්න මේ අලුත උපන් සමාජවාදය තවමත් ධනවාදයේ ලැප කලල් වලින් පිරී ඇත කියලා කිව්වා. අලුත උපන් සමාජවාදයේ තවමත් ධනවාදයේ ලැප කලල් වලින් පිරලා තියෙනවා කියලා ලෙනින් සහෝදරයා කිව්වා. ඊළඟට ඒ වගේම ලෙනින් සහෝදරයා කිව්වා මේ සමාජවාදී ගොඩනගන ආරම්භයේදී මෙන්න මෙහෙම. 10 වෙනි වෙලුමේ තියෙන 164 වෙනි පිටුවේ අපට සමාජවාදයේ ගොඩනැගිය හැක්කේ හා අපය ගොඩනැගිය යුත්තේ වියුක්ත මිනිස් ද්‍රව්‍යයෙන් නැතහොත් අප විසින් විශේෂයෙන් සකස් කරන ගන්නා ලද මිනිස් ද්‍රව්‍යයෙන් නොව ධනපති ක්‍රමය අපට උරුම කර දුන් මිනිස් ද්‍රව්‍යේනි. අපට සමාජවාදයේ ගොඩනැගිය හැක්කේ හා අපය ගොඩනැගිය යුත්තේ වියුක්ත මිනිස් ද්‍රව්‍යයෙන් නැතහොත් අප විසින් විශේෂයෙන් සකස් කර ගන්නා ලද මිනිස් ද්‍රව්‍යයෙන් නොව ධනපති ක්‍රමය අපට උරුම කර දුන් මිනිස් ද්‍රව්‍යේනි. මොකද මේ කියන්නේ? කියන්නේ සමාජවාදයේ ගොඩනගන්න සිද්ධ වෙලා තියෙන්නේ අපි විසින් විශේෂයෙන් හදාගත්තු මිනිසුන්ගෙන් හරි වියුක්ත මිනිසුන්ගෙන් නෙවෙයි ධනවාදී විසින් අපට ලබා දීපු මිනිසුන්ගෙන්. ධනවාදී තුල හිටු මිනිසුන්ගෙන්. ධනවාදී නිර්මාණ කරු මිනිසුන්ගෙන්. මේක ඕනම සමාජවාදී රාජ්‍යයක ප්‍රශ්නයක්. සමාජවාදයේ බවට පත් කරන ධනවාදයෙන්. එතකොට ඒ සමාජවාදී රාජ්‍යයක් බවට පත් වුණාට පස්සෙත් මේ සමාජවාදී රාජ්‍ය තුල ජීවත් වෙන ධනවාදී හිටපු අය ධනවාදී තිබිච්ච බොහෝ නරක දේවල් එක්ක. එතකොට ඒවා සමාජවාදී තුලත් කිසියම් කාලයක් තුල යනකම් පවතින උත්සාහ කරනවා. ඒතර ඒක හොඳින් පරාජයටපත් කරගත්තේ නැත්නම් මේක පවතින. ඉතින් ලෙනින් සහෝදරයා මේ අරුබුදේ දැකලා තිබ්බා. ඒ විතරක් නෙවෙයි ලෙනින් සහෝදරයා නැවත කිව්වා මේ ප්‍රශ්නේදී මෙන්න මෙහෙම. මේක අපිට වැදගත්. මොකද ඔය අපි හිතන්නේ සමාජවාදී ගොඩනගත්තේ පුංචි වැරදි මොකක්වත් වෙන්න තු කරන්න පුළුවන් කියලා. පුංචි වැරදි වෙන්න පුළුවන් කම හැබැයි පුංචි වැරදි කොච්චර වුණත් ධනවාදයට වඩා දසදහස් වාරයක් සමාජවාදයේ ඊටාම ඉහළයි. ඒ ගැන සැක හිතන්න එපා. ලෙනින් කිව්වා අපගේ විප්ලවයේදී සිදුවෙන සෑම අත්තරද්දක් ගැනම මුළු ලෝකයට මැසෙනසේ ධනපති පුවත්පත් හඬ තැළුවා වේ. ඒ කාලෙත් එහෙම තමයි. විප්ලව පුංචි වැරදි අල්ලගෙන ධනවාදී මාධ්‍ය
විප්ලවයට එරෙහිව විවිධ හඬ නැගුවා. හඬ තැළුවා වේ. අපි අපගේ අත්තරද නිසා දුර්මුඛ නොවෙමු. විප්ලවය ආරම්භ වී තිබෙන නිසා මිනිසුන් සුද්ධවන්තන් වී නැත. විප්ලවය ආරම්භ වෙච්ච ගමන්ම ධනවාදීතු මිනිස්සු ඔක්කොම එක රැයකින් සුද්ධවන්තයෝ බවටපත් වෙන්නේ නැහැ. සතර වර්ෂ ගණනක් තිස්සේ පීඩාවට හා පෑගී සිටි දුප්පත්කම, ම්ලේච්ඡ භාවය සහ නූගත්කම නැමැති දුෂ්චරිත තුල බලෙන් ගිල්වනු ලැබ සිටි වෙහෙසි වැඩ කරන පන්ති. ඒ කියන්නේ සතර වර්ෂ ගණනාවක් තිස්සේ පෑගිලා හිටපු, පීඩාවට පත්වලා හිටපු දුප්පත්කම, ම්ලේච්ඡ භාවය සහ නූගත්කම නැමැති දුෂ්චරිත වල බලෙන් ගිල්වා සිටපු වෙහෙසි වැඩ කරන පන්ති. කියන්නේ වැඩ කරන ජනතාව විප්ලවයක් කරන විට වැරදීම් සිදුවීම නොවැළැක්විය හැකිය. මා කලින්ද පෙන්වා දී ඇති පරිදි ධනපති සමාජයේ මලකුණ පෙට්ටියක බහා ඇනගසා වල්ලා දැමීමට පුළුවන්. එය අපමද්දේ කුණු වී දි รา පත් වන ධනපතිකමේ මලකුණ වාතය අපිරිසුදු කරයි, අපගේ ජීවිතවලට විස කවයි. ධනවාදයේ පෙරද්දුවට පස්සෙත් මේ පෙරදිච්ච ධනවාදයේ මියගිය ධනවාදය අලුත උපන් සමාජවාදය ඇතුලේ විශාල හානි කරනවා. විස කවනවා, දුගඳ හමනවා. එතකොට ඒ සියල්ල විසඳ ගන්නමින් ඒකට මුණ දෙමින් තමයි සමාජවාද ගොඩනගන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මෙවැනි වටපිටාවක් තත්වයක් තිබුණා. ඒ තත්වයේදී ගත යුතු සියලු පියවරයන් ගැනීමට ලේන්ගෙන් පස්සේ සෝවියට් දේශයේ නායකත්වයට පත් වෙච්ච අය අසමත් වීම නිසා ඒක අධිරාජ්‍යවාදීන්ට විශාල වාසියක් බවට පත් වුණා. එතකොට මේ තිබිච්ච සමහර දුර්වලතාවයන් වෙනස් කරන්න ගියපු ක්‍රමයේ වැරදිච්ච නිසා ගොරබචෝව්ගේ ප්‍රතිසංස්කරණ සෝවියට් දේශය බිඳ වැටීමට හේතුකාරක වුණා. දැන් මේක අපිට වෙන පැත්තකින් තේරුම් ගන්න පුළුවන් කතාවක් තියෙනවා. මොකද්ද? දැන් ඔය ගොරබචෝව් ඇවිල්ලා මේ පෙරස්ට්‍රොයිකාව හදන්න පටන් ගත්ත වෙලාවේ එයා ওই ලෝකේ හැම රටකම ගියා මේ සමාජවාදී රටවලට මේක ඒ රටවලත් කියන්නේ. මට මතකයි චීනෙත් ගියා. ගිහිල්ලා පෙරස්ට්‍රොයිකා ගැන කියන්න පටන් ගත්තා. ඊට පස්සේ කියුබාවටත් ගිහින් තිබුණා. නමුත් පිදෙල් කාස්ට්‍රෝ මේක බාරගත්තේ නැහැ. පසු කාලෙක පිදෙල් කාස්ට්‍රෝ සහෝදරයා පොතක් කරා. එයාගේ ජීවිත කතා පොත ලිව්වා. අර ඉග්නාසි රාමෝනෝයි කියන එක්කෙනා ලිව්වේ My Life කියන පොත. ඒකේ පිදෙල්ගෙන් ප්‍රශ්නයක් අහනවා මේ කියුබාවටයි පෙරස්ට්‍රොයිකාවක් ගත්තේ නැත්ති කියලා. එතකොට කියුබා පිදෙල් කාස්ට්‍රෝ සහෝදරයාට උත්තර දෙනවා මෙන්න මෙහෙම. කොහොමද? ඔහු කියනවා සෝවියට් දේශය තුල අපදුටු ඓතිහාසික යථාර්ථයක් තිබුණා. සෝවියට් දේශය තුල අපදුටු ඓතිහාසික යථාර්ථයක් තිබුණා. කියුබාවේ ස්ටලින් වාදයක් තිබුණේ නැහැ. රුසියාවේ ස්ටලින් වාදයක් තිබුණා. කියුබාවේ ස්ටලින් වාදය තිබුණේ නැහැ. බලය අයුතු ලෙස භාවිතය නිල ඡායාරූප පිළිරූ හදන පෞද්ගලිකත්වයේ සංස්කෘතිය මෙහි තිබුණේ නැහැ. බලය අයුතු ලෙස පාවිච්චි කිරීමත් ඊට පස්සේ මේ නිල ඡායාරූප ඊට පස්සේ පිළිරූ හදන ප්‍රතිමා හදන පෞද්ගලිකත්වයේ සංස්කෘතිය මෙහි තිබුණේ නැහැ. මේ කියන්නේ කියුබාවේ තිබුණේ නැහැ. අපි හැම වෙලාවෙම පෞද්ගලිකත්වයේ සංස්කෘතියට විරුද්ධ වුණා. කියුබාව හැම විටකම පෞද්ගලිකත්වයේ සංස්කෘතියට විරුද්ධ වුණා. අපට අපාතින් සිදු නොවූ වැරදි වලට පිළියම් හොයන්න අවශ්‍ය නැහැ. බොහොම ලස්සනද කියනවා. අපි නොකර වැරදි වලට පිළියම් හොයන්න ඕනේ නැහැ. මොකද ඔය ගොරපුජේප් කරන්න විසඳන්න හදනව අපේ රටේ නැහැ. ඊට පස්සේ කිව්වා මේ බලහත්කාරී සමූහීකරණය තිබුණේ නැහැ. කියුබාවේ බලහත්කාරී සමූහීකරණය නැහැ. ඒකෙන් කියන අනිත් පැත්තට මොකද්ද? රුසියාවේ කිසියම් ප්‍රමාණයකට සාමූහික දේපල ගොඩනගද්දී බලහත්කාරය පාවිච්චි වුණා කියන එක. ඒක ඕන නැති එකක්. ෆිදෙල් කියනවා මෙහෙම අපි එක් මූල ධර්මයකට ගරු කළා. මොකද්ද? සමාජවාදයේ ගොඩනගන්නේ නව සමාජයක් ගොඩනැගීමට කැමැති නිදහස් මිනිසුන්ගෙනි. ජනතා විමුක්ති පෙරමුණේ අපි විශ්වාස කරන්නේ මේ මූල ධර්මය තමයි. සමාජවාදයේ ගොඩනගන්නේ අලුත් සමාජයක් ගොඩනගන්න කැමැති නිදහස් මිනිස්සු. කසයක් අතින් අරගෙන බලහත්කාරයෙන් සමාජ ක්‍රම හදන්න බෑ. ලෙනින් හදන්න ගියේ එහෙමත් නෙවෙයි. නමුත් පස්සේ කාලෙකදී සමාජවාදී ගොඩනගන්න කිසියම් ප්‍රමාණයකට බලහත්කාරය පාවිච්චි කරන කියලා ජනතාවට සතුරන්ට නෙවෙයි ජනතාව සහ සමාජවාදයේ අතර තිබිච්ච සම්බන්ධය කිසියම් ප්‍රමාණයකින් දුර්වල වුණා. ඒවා සමාජවාදයේ ප්‍රශ්න නෙවෙයි සමාජවාදයේ ගොඩනගන්න ගිය අයගේ තිබිච්ච නොදන්නා කමේ හෝ වෙනත් දේවල් ප්‍රශ්න මිසක් සමාජවාදීයි දේවල් නෙවෙයි. ඒ නිසා කවුරුවක්වත් මේක බාර ගන්න ඕනේ නැහැ සමාජවාදීයි දේවල් කියලා මේ ගැටලු. ඒවා සමාජවාදීට අයිතිම නැති ගැටලු. ඒ නිසා අපිට තියෙන්නේ අන්නේ දේවල් අපිට අත්දැකීමට ගන්න. ඒ නිසා ඇත්තම ගත්තොත් අපි දකින්න ඕනේ තමයි සමාජවාදය ධනවාදයට විසඳුම මිසක් වෙන මොකක්වත් නෙවෙයි. සමාජවාදය තුල සෝවියට් දේශයේ කිසියම් ගැටලු තිබ්බා නම් ඒවා සෝවියට් දේශයේ දේශපාලන නායකත්වයේ දරපු අයගේ තිබිච්ච දුබලකම් නිසා ලේන්වාදයේ හොඳින් ක්‍රියාවට නගපු නැති නිසා වෙච්ච දේවල් මිසක් සමාජවාදයට අයිති දේවල් නෙවෙයි කියන එක.
මොකද සමාජවාද කියන්නේ ඇත්තටම ගත්තොත් එimhe මේ කොපි කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. සමාජවාදය කියලා කියන්නේ මොකක් හරි ගත්තොත් නිකන් අර කසාය වට්ටෝරුවකයි වට්ටෝරුවක් නෙවෙයි. අපි සමාජවාදය ගොඩනගන්නේ කිසියම් රටක නම් ඒ ගොඩනගන්න වෙන්නේ ඒ රටේ තියෙන තත්ත්වයන්ට අනුව. නිසා ලෝකේ කාටවත් චීන කොපි කරන්න බෑ. රුසියාව කොපි කරන්න, සෝවියට් දේශය කොපි කරන්න පුළුවන්කමක් තිබුණා. කොපි කරන්න ගිය කට්ටිය අසාර්ථක වුණා. කියුබාව කොපි කරන්න බෑ. නිසා කවුරුව උත්සාහ කරනවා නම් තවත් රටක් කොපි කරන්න ඒක එයාගේ නොදන්නාකම සහ දුර්වලකම. සමාජවාදය කියන්නේ ධනවාදයේ පරද්දලා හදන අලුත් සමාජ ක්‍රමයක්. ඒකේ මූල ධර්ම තියෙන එක ඇත්ත. මූල ධර්ම තිබ්බට ඒක හදන්නේ අපි කිසියම් රටක නම් අපිට හදන්නේ කොහොමද? ඒ රට සමාජවාදයට යනකොට ඒ රටේ සංවර්ධනයේ තත්ත්වය මොකද්ද? ධනවාදී සංවර්ධනය එතන තිබුණේ කොතනද? එතනින් පටන් ගන්න සිද්ධ වෙනවා. ඒ රටේ තිබිච්ච සංස්කෘතිය මොකද්ද? මේ ජාති ඔක්කොම ඕන වෙනවා. ඒ ඔක්කොම නොසලකා සමාජවාද ගොඩ ගන්න බෑ. අපිට මතකයි මේ ඊපෙරදා මේ හිටපු කියුබානු තානාපතිතුමා මේ ලංකාවේ තිබිච්ච තමන්ගේ කාලෙනමා කරලා කියුබාවට ගියා. ඉතින් අපි යා හමු වුණා සමුගන්න උත්සවයකදී. ඒකදී යා කිව්වා අපිට මොකද්ද? යා කිව්වා අපි සමාජවාදීන් වෙන්න කලින් කොමියුනිස්ට්වාදීන් වෙන්න කලින් අපි කැරිබියන් වරු. කැරිබියන් වරුන්ගේ සංස්කෘතිය අපිට තියෙනවා. ඒ නිසා මේ ඒක අපි සමාජවාද නිසා නැති කරන්නේ නැහැ. ඒක අපිට තියෙන එකක්. ඒ නිසා අපි සින්දු කියන නටන ගායන එහෙම කට්ටියක් ඒගොල්ලෝ. ඒ නිසා යා කිව්ව තමයි අපි සමාජවාදීන් වෙන්න කලින් කොමියුනිස්ට්වාදීන් වෙන්න කැරිබියන්. ඒ නිසා කියුබාවේ සමාජවාද ගොඩනගන්නේ කැරිබියන් සංස්කෘතිය තුල. ඒක අපිට පොඩ්ඩක් සමහරට නිකන් නොගැලපෙනවා වගේ සමහරව පේනුනට එහෙට තමයි එහෙට ඒක ගැලපෙනවා. ඒ කියුබාවට. හැබැයි අපි හිතනවා ලංකාවේ සමාජවාද දාන්න ගියාම කැරිබියන් සංස්කෘතියට ලංකාවේ සමාජවාද දාන්න බෑ. ඒක ලංකාවේ සංස්කෘතියට අනුව හදා ගන්න ඕන අපි. ලංකාවේ සංවර්ධනයේ මට්ටමට අනුව හදා ගන්න ඕන. නිසා සමාජවාදය කියන්නේ ඒ රටේ තියෙන තත්ත්වයට අනුව හදාගන්න එකක් මිසක් කොපි කරන්න පුළුවන් එකක් නෙවෙයි. නිසා සෝවියට් දේශය ගැන අපි කතා කරන්නේ සෝවියට් දේශය කොපි කරගන්න නෙවෙයි. හැබැයි අපිට මහා අත්දැකීම් සම්භාරයක් ලබා දීපු සමාජවාදයේ පිළිබඳව ඒ වගේම සමාජවාදයේ බිඳවටුනට පස්සේ මොකද්ද වෙන්නේ කියන එක පිළිබඳව අත්දැකීම් ලබා දීපු තැනක් නිසා ඒ ගැන කතා කරන එක හොඳයි. දැන් සමාජවාදයේ බිඳවැටලා මොකද වෙලා තියෙන සෝවියට් දේශයට? සෝවියට් දේශ සමාජවාදයේ බිඳවැටෙද්දි මිනිස්සුන්ට පොඩි අංගීමක් තිබ්බා. ඒගොල්ලෝ මේ සෝවියට් දේශයේ තිබිච්ච අර සියලුම ජයග්‍රහණ ආරක්ෂා කරගනිමින් නොලැබිච්ච දේවල් කරා යනවා කියලා. එහෙම නෙයි තියෙන්නේ. ජයග්‍රහණ ගොඩක් තිබ්බනේ. අධ්‍යාපනය නොමිලේ තිබුණා, ගියක් හම්බෙලා තිබුණා නොමිලේ, රැකියාවක් තිබ්බා අනිවාර්යයෙන්ම, හොඳ වැටුපක් ලැබුණා. ඒ ටික ඔක්කොම තිබුණා. ප්‍රවාහන ඉතාමත් හොඳයි. හොරු හිටියේ නැහැ, වංචාකාරෝ මොකක්වත් හිටියේ නැහැ, ස්ත්‍රී දූෂණ නැහැ, මිනිමරුන් නැහැ, මොකුත් නැහැ. හොඳම දෙයක් තිබ්බා. තවත් දේවල් වුණා ඒගොල්ලන්ට. මොකද ඒ ටික තියාගෙන අර බටහිර ලෝකයේ පෙනුමට තිබිච්ච භාණ්ඩ පරිහරණය කිරීම, ඊනියා නිදහස වගේ හොයන්න තමයි ගියේ. හැබැයි ඒක හොයන්න කියලා මොකද උනේ? නිදහස හම්බුණා, අර තිබිච්ච ඔක්කොම නැති වුණා. සෝවියට් පුරවැසියා හිතුවේ මේ අර අලුත් තැනට යනකොට මේ තියෙන ටික ඔක්කොම තියේවි, අලුතෙන් දේවල් ලැබෙයි කියලා. මොකද වෙච්ච දේ තමයි තිබිච්ච දේවල් ඔක්කොම නැතිලා ගියා. දැන් හම්බෙච්ච නිදහසක් තියෙනවා. මොකද්ද හම්බෙච්ච නිදහස? දැන් හම්බෙලා තියෙනවා රැකියාවක් නොකර සිටීමේ නිදහස. දැන් රස්සා නැහැ. දැන් හම්බෙලා තියෙනවා කුසගින්නේ සිටීමේ නිදහස. මොකද දැන් කන්න නැතු වෙන්නේ. දැන් හම්බෙලා තියෙනවා අර පාරේ මංකොල්ල කෑමට ලක්වීමේ නිදහස. පාරේ යන්න බෑ අනිවාර්යෙන් කොල්ල කනවා. අර කල්ලිය වෙලා උදුරන් යනවා. දැන් තියෙනවා කාන්තාවන්ට ඇඟවිකීමේ නිදහස. රුසියානු කාන්තාව ගණිකා වෘත්තියෙන් තමයි අපිට ජීවත් වෙන්නේ. අපි කවුරුත් දන්නවා මැද බෙර රටවලට ලංකාවට පවා එනවා. සති දෙකේ වීසා අරගෙන ටූරිස්ට් වීසා අරන් ඇවිල්ලා ඇඟ විකුණලා කියක් කරවගෙන යනවා. සමහර අය ටූරිස්ට් වීසා අරගෙන ඇවිල්ලා කොහේ රටකට ඇඟ විකුණලා මොකක් හරි බාහන කීපයක් අරන් යනවා. එතෙන්ට වටලා තියෙන්නේ. ඒ සීළු නිදහසවල හම්බෙලා තියෙනවා සමාජවාදී නැති වෙලා තියෙන ඒගොල්ලන්ට. නිසා සමාජවාදී නැති කරගත්තු ජනතාවදී වෙනින් දුක් වෙනවා. දුක් වෙන්නේ නැති පිරිසක් ඉන්නවා. සමාජවාදී නැති වෙනකොටම දේපල ටික අල්ලගෙන අලුත් ධනපතින් බවට පත් වෙච්ච කට්ටියට ප්‍රශ්නයක් නැහැ. නමුත් සමාජවාදී භුක්තිඳු හැමෝටම දුකක් වෙලා තියෙනවා. නිසා තමයි අර ඉරිනා මලෙන්කෝ සහෝදරිය තමන්ගේ පොතේ මේ අත්දැකීම් ලියලා තියෙන්නේ. ඒක නිසා සමාජවාදය ධනවාදයට උත්තරේ මිසක් සමාජවාදී මිදවැටීමට උත්තරේ ධනවාදී නෙවෙයි. දැන් ධනපති පන්ති අධිරාජ්‍යවාදීන් උත්සාහ කරනවා අපට අඟවන්න සමාජවාදී අදාළ නැහැ, ධනවාදී තමයි සදාකාලික කියලා. නිසා අපි කල්පනා කරනවා ගමතින් දැන් ධනවාදී සදාකාලිකද? සමාජවාදී ධනවාදීට උත්තරයක් නෙවෙයිද? ඒක අපි ඉස්සරහින් විසඳ ගන්න. අපි හිතන්නේ ඒක එහෙම නෙවෙයි. දැන් මේක මෙන්න මෙහෙම ගත්තොත් එහෙම ධනවාදය කියන්නේ රෝගයක්. රෝගයක් ධනවාදය කියන්නේ. ඒකට අපට බෙහෙතක් ඕන, ඖෂධයක් ඕන. ඖෂධය තමයි සමාජවාදී. හැබැයි ඖෂධය ගත්තම ඒ ඖෂධෙ පිට මොකක් හරි දුබලකමක් නිසා හෝ ගත්තු කෙනාගේ ප්‍රශ්නයක් නිසා හරි ඖෂධය ටික කාලයක් පාවිච්චි කළා අසාර්ථක වෙලා තියෙනවා. දැන් මොකද කරන්න ගම දෙන්නේ? ඖෂධය පැත්තක දාලා රෝගේ වළඳ ගන්නවද?
නැත්තම් ඖෂධයේ තිබිච්ච අඩුපාඩු ගන්න ටික හදලා ඖෂධය ගන්නවද? සාමාන්‍ය වෛද්‍ය විද්‍යාව දන්න කවුරුත් දන්නව ඕනෑම ඖෂධයක් හදුවට පස්සේ රෝගයකට මුලින් මේක දුන්නාම ඒකේ පොඩි පොඩි වෙනස්කම් දැනෙන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරන්නේ? පරීක්ෂණ කරලා ඒකේ අඩුපාඩු ගන්න ටික හදලා ඖෂධය හොඳට ලබා දෙන්න තමයි කරන්නේ. අපිත් කරගන්න ඕනේ ඒක. ඖෂධේ වැරදුනාම ඖෂධය අප්සෙට් රෝගේ හොඳයි කියලා රෝගේ ඉන්න එක සාමාන්‍ය ක්‍රමය නෙවෙයි. ඒ නිසා රෝගයට අපිට විසඳුමක් ඕන. විසඳුම සමාජවාදයෙන් සහ සමාජවාදයේ තිබිච්ච අඩුපාඩුකම් අත්හ බැලීම් වල තිබිච්ච අඩුපාඩුකම් අපි තේරුම් අරගෙන එහෙම නොවෙන සමාජවාදය හදාගන්න එක තමයි අපේ වාක්‍යයෙන් බවට පත් වෙලා තියෙන්නේ. දැන් සමාජවාදී බිඳවට්ටලා සමාජවාදී බිඳවැටීම් පිළිබඳ සමාජවාදී අසාර්ථකත්වය පිළිබඳ කතා කරන අධිරාජ්‍යවාදී තත්ත්වය මොකක්ද? ධනවාදී තත්ත්වය මොකක්ද? ධනවාදී හොඳට තියෙනවද? කිසි ප්‍රශ්නයක් නැතුව. සමාජවාදී වුණාට පස්සේ ධනවාදී හුඟක් හොඳයිද? අපි කවුරුත් දන්න සමාජවාදී කඳුර වැටිච්ච ගමම්ම ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් ලෝකේ තමන් අතර අරගෙන ඒකධ්‍රුවී ලෝකයක් හදාගත්තා. කලින් තිබුණානේ ලෝකේ බල කඳුරු දෙකක්නේ සමාජවාදී කඳුරයි අධිරාජ්‍යවාදී කඳුරයි. ඒක නැති වුණා තනි කඳුරක් හැදුවා තනි බලයක් හදාගත්තා අධිරාජ්‍යවාදී බලවේග. හැබැයි එහෙම කඳුරක් හදාගෙන තමන්ට එතෙක් සූරා කරන්න බැරි වෙච්ච බිම් ප්‍රමාණය පවා සූරා කරන්න උත්සාහ කරලා තියෙද්දිත් අපි දන්නවා කවුරුත් අධිරාජ්‍යවාදයේ කඩාගෙන වැටුණා. විශේෂයෙන්ම 2008 අවුරුද්දේ දෙවන්ත ආර්ථික අවපාතයක් හමා ගියා එක්සත් ජනපදයේ හරහා. එක්සත් ජනපදයේ ප්‍රමුඛ අධිරාජ්‍යවාදයේ මුදුන්මල් කඩ දීපු රටවල් ටික ඔක්කොම කඩාගෙන වැටුණා. මිනිස්සු දිවිනසා ගත්තා. කර්මාන්ත වැහුණා. සේවා නැති වුණා. මිනිස්සුන්ට නිවාස නැති වුණා. දෙවන්ත විනාශයක් සිදු වුණා. දැනුත් ගත්තට පස්සේ අධිරාජ්‍යවාදී කඳුරේ ඉන්නේ මහා ප්‍රශ්න ගොඩක. ලෝකේ රටේ ජනතාව සූරා කමින් මේක යන්තම් අල්ලන් හිටියට ඇමරිකා එක්සත් ජනපදයේ සුරපුරක් නෙවෙයි. ධනවාදී දියුණු රටවල් සුරපුරවල් නෙවෙයි. ඒ ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් ඒව කතා නිදහසක් නැහැ. දැන් කතා කරනවානේ සෝවියට් දේශේ නිදහස නැති තිබුණ නැහැ කියලා. ඇමරිකා එක්සත් ජනපදයේ පුළුවන් ද චිත්‍රපටයක් හදන්න කොමියුනිස්ට් වාදය ගැන? සමාජවාදය ගැන පුළුවන් හදන්න කියන කාට හරි? ඔය නිදහස තියනවා කියන රටක කොහෙවත් එහෙම කරන්න දෙන්නේ නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ සමාජවාදය ගැන චිත්‍රපටි හදන්න බෑ. සමාජවාදය ගැන පොත් ලියන්න බෑ. ලිව්වොත් තිර යන්න වෙනවා. නැත්තම් පොත මුද්‍රණය කරන්න වෙන්නේ නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ තුල වමේ මතවාද තියෙන කාටවත් අර වගේ දේවල් කරන්න දෙන්නේ නැහැ ඒගොල්ලෝ. ඒ නිසා වමක් නැති කරලා තියෙන්නේ. වම පාගලා තියෙන්නේ. අනිවාර්යෙන්ම. ඒ නිසා ඒවැ නිදහස කියන එක පොඩ්ඩක්වත් නැති රටවල්. දැන් එක්සත් ජනපදයේ මොකද වෙලා තියෙන්නේ? එක්සත් ජනපදයේ මහා පරිමාණ පිරිහීමක තියෙනවා. ධනවාදී මුදුන්මල්කඩ ලෙස ලෝකෙ සලකන්නේ. විශේෂයෙන්ම 2008 අවපාතයෙන් පස්සේ එක්සත් ජනපදයේ මොකක්ද උනේ? එක්සත් ජනපදයේ නායකන්ද්‍රාව වැඩි වුණා. රාජ්‍ය නායක. ඒ වගේම එක්සත් ජනපදයේ පුද්ගල නායකන්ද්‍රාව වැඩි වුණා. අද එක්සත් ජනපදයේ ජනගහනයෙන් වැඩි දෙනා ජීවත් වෙන ණයට. මේ පොතේ තියෙන මම නිකන් සංඛ්‍යාවක් කියන්න මේක තේරෙන්න ඕන නිසා දැන් එක්සත් ජනපද ජනතාවගේ ණය ප්‍රමාණය කොච්චරද? එක්සත් ජනපද ජනතාව නිවාස හා උගස් ණය ගත්තු අයගේ ණය ප්‍රමාණය තිබුණා 1987 දී ඩොලර් බිලියන 1800ක්. ඩොලර් බිලියන 1800ක් ජනතාව ණය වෙලා හිටියා නිවාස හා උගස් ණය වලට. ඒක 2007 වෙනකොට 8200 දක්වා වැඩිුණා. ඩොලර් බිලියන 1800 ඩොලර් බිලියන 8200 දක්වා වැඩි වුණ ණය ප්‍රමාණය. ඊට පස්සේ ඇමරිකානු ජනතාව එක්සත් ජනපද ජනතාව පාරිභෝගික ණය අරගෙන ඒගොල්ලෝ බඩු ගත්තේ ණයට පාරිභෝගික ණය. ඒ පාරිභෝගික ණය ප්‍රමාණය 87 දී ඩොලර් බිලියන 2700යි 2007 දී ඩොලර් බිලියන 11000යි. 2700 සිට 11000 දක්වා බිලියන වැඩි වුණා. එතකොට 2007 වෙනකොට මේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 19200යි. මේ ඩොලර් බිලියන 19200 ලිව්වොත් එහෙම පීලිට ඉලක්කම් වලින් ඉලක්කම් 14ක් එනවා. ඉලක්කම් 14ක් ඇදෙනවා. ඒ නිසා ඇමරිකානෝ කියන්න පටන් ගත්තා ඉලක්කම් 14 නින්දාව කියලා මේක හැඳින්වුනේ. ඉලක්කම් 14 නින්දාව, අංක 14 නින්දාව. මොකද ඉලක්කම් 14කින් ලියන්න පුළුවන් තරම් ණයකන්තරාවකට ඇමරිකානෝ හිර වෙලා. එහෙම තමයි ඇමරිකා ඇත්ත තත්ත්වය. එතකොට එක්සත් ජනපදයේ රැකියා හිමින් ගත්තොත් එහෙම පහුගිය අවපාතෙත් එක්ක දෙවන්ත ප්‍රමාණය රැකියා හිමි වුණා. 2009 ජනවාරි මාසේ 26 වෙනිදා විතරක් 26 වෙනිදා විතරක් ඒ දවසේ විතරක් රැකියා හිමි වෙලා තියෙනවා 74000. 74000කට එක දවසෙන් රැකියා හිමි වුණා මේ කඩාවැටීමත් එක්ක. එතකොට 2008 ජනවාරි මාසේ ඉඳලා 2009 ජූනි මාසේ වෙනකොට අතර කාලේ 2008 2009 අවුරුද්දයි මාස කිහිපයක් තුල 57,84,000කට රැකියා හිමි වුණා. 57,84,000 කියන්නේ ලක්ෂ 58ක්.
ලක්ෂ 58කට එක්සත් ජනපද රැකියා නැති වුණා. නිසා ඒගොල්ලන් ජීවත් වෙන සිද්ධ වුණා මොකෙන්ද? අර ආණ්ඩුවෙන් හම්බෙන සහනෙන්. මුද්දර කූපන් එකෙන් ජීවත් වෙන සිද්ධ වුණා. ඩෝල් එකෙන් ජීවත් වෙන සිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි නිවාස එක්සත් ජනපදයේ නිවාස සීනිය ඔක්කොම තිබුණේ අර ණයට ගෙවල් හදන සීනිය ඇතුලේ. ඒවා කඩා වුණාට පස්සේ නිවාස අහිමි වුණා කොච්චරද? 2009 දී විතරක් ලක්ෂ 3කට නිවාස අහිමි වුණා. ලක්ෂ 3කට 2009 අවුරුද්දේ විතරක් නිවාස අහිමි වුණා. දැවැන්ත ආර්ථික අර්බුදයක් අවපතක් නිර්මාණය වුණා. රැකියා අහිමිවීම, නිවාස අහිමිවීම, දිවනසා ගැනීම, ලොක්කපවා දිවනසා ගත්තා. ඊළඟට එමේ අර්බුදය එංගලන්තයට ගියා, යුරෝපේ රටවල් වලට ගියා, ස්පාඤ්ඤයට ගියා, පෘතුගාලයට ගියා, ග්‍රීසියට ගියා. ග්‍රීසිය මහා දැවැන්ත කඩාවැටීමක් සිදු වුණා. මුළු ධනපති ලෝකේ වහගෙන තියෙනවා. තාමත් මේ අර්බුදයෙන් ධනපති ලෝකෙට මිදෙන්න බැරිලා තියෙන නිසා ධනවාදී ඇතුලේ ධනවාදී අර්බුදයට උත්තරයක් නැහැ කියන එක නැවත නැවත පෙන්ලා තියෙනවා. ධනපති ක්‍රමයේ අර්බුදයට ධනපති ක්‍රමය තුල උත්තරයක් නැහැ. ධනපති ක්‍රමයේ අර්බුදයට ධනපති ක්‍රමයට උත්තරයක් හදාගන්න බෑ. ලේන් සෝදර වෙලා කියන මේක උදාහරණ කොහොමද? ධනපති පන්තියට ධනපති ක්‍රමයේ අර්බුදයට උත්තරයක් හොයාගන්න බෑ කියන එක හරියටම තමන්ගේ සපත්තුවේ ලේස් වලින් උස්සලා තමන් උත්සාහ ගන්න කෙනෙකුට බෑ වගේ කියලා කියනවා. කිසියම් කෙනෙකුට තමන්ගේ සපොත් දෙකේ ලේස් වලින් ඇදලා තමන් උස්ස ගන්න බෑ වගේ තමයි උත්සාහ කරලා බලන්නකෝ. උස්ස ගන්න බෑ වගේ තමයි ධනපති ක්‍රමයට ධනපති ක්‍රමයේ අර්බුද උස්ස ගන්න බෑ කියලා කියන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේකට සමාජවාදයේ එන්න ඕනකම තියෙනවා. ඉතින් ලෝක ධනපති ක්‍රම එහෙම තියෙදි ලංකාවේ මොකක්ද? දැන් ලංකා ධනපති ක්‍රම හොඳට දුවනවාද? ලංකාව ඊට හපන්. සාමාන්‍ය අපි හැමදාම කියනනේ මේ අධිරාජ්‍යවාදයෙන් යටත් වෙච්ච රටවල් අපි ඉස්සරත් අපිට කතාවක් තිබ්බා. ඇමරිකා එක්සත් ජනපදයට එංගලන්තයට හෙම්බිරිසා හැදෙනකොට අපිට නියුමෝනියා හැදෙනවා කියලා අපේ ආර්ථිකයට. මම තමයි ඉස්සර කිව්වේ. දැන් ඇමරිකා එක්සත් ජනපදයට එංගලන්තයට නියුමෝනියාව ඩබල් වෙලා තියෙනවා. අපේ තත්ත්වය මරණාසන්නයි. ඉතින් අපි ජීවත් වෙන්නේ මරණාසන්න තැනක. මේකෙන් ඉතා ඉක්මනින් පියමන්නේ නැත්තම් අනාගතේ කාටවත් මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ලෝකේ ණය වගේ තමයි අපේ ණයත්. පාර්ලිමේන්තුවේ ආණ්ඩුවම කිව්වේ ලංකාවේ ණය ප්‍රමාණය ගිය අවුරුද්ද අග වෙනකොට රුපියල් බිලියන 10500යි. රුපියල් බිලියන 10500යි. කෝටි ගත්තොත් රුපියල් කෝටි ලක්ෂ 10කට වඩා වැඩි. මහා දෙවන්ත ණය ප්‍රමාණය. ඉතින් මේ ණය ප්‍රමාණයක් එක්ක අපි ඉස්සරහට ගමන් කරමින් ඉන්නවා. තව ණය ගන්නවා. ණය මිසක් වෙන මොකක්වත් අපිට ආර්ථිකයට ඇත්තේ නැහැ. ඊට පස්සේ ඒ ණය ගෙවා ගන්න ආණ්ඩුවට පොලිස වාරිය ගෙවා ගන්න සල්ලි නැහැ. පොලිස වාරිය ගෙවන්න නැවත ණය ගන්නවා. ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ලංකාවේ ජාතික ආර්ථිකයෙන් 75% කියලා ආණ්ඩුවම පිළිගන්නවා. ඇත්තකට 76ක් ඒක. ලංකාවේ වසරකට ණය පොලි වාරිකය ගෙවා ගන්න අපි කරන උත්සාහයේදී ණය පොලි වාරිකයේ සමානයි ලංකාවේ රාජ්‍ය ආදායමට. එහෙම තත්ත්වයකටපත් වෙන අපේ රට. ඒක ප්‍රතිඵලය මොකද්ද? ජනතාවගේ සහන කැපෙනවා. ජනතාව මත බර පැටවෙනවා. ආණ්ඩුවට තියෙන උත්තරය තමයි රාජ්‍ය සම්පත් විකුණා ගැනීම. ජනතාවගේ සහන කැපීම, ජනතාව මත අමතර බර පැටවීම. එතකොට තමයි වැඩ බද්ද අපිට එන 15 වැඩි වෙලා. අයවැයට මාස කීප අයවැයට සති කීපයක් තියෙද්දි අයවැය ආසන්න තියෙද්දි වැඩ බද්ද පනව ගන්න. 15 කරලා ඊපෙරදා. එතකොට අපේ පක්ෂ නායක අනුර සහෝදරයව පාර්ලිමේන්තුවේදී මේ වැඩ බද්ද දැන් අලුතෙන් පැනුවට පස්සේ මේ අවුරුද්ද ඇතුළත වැඩ බද්දෙන් වැඩ බද්ද 15 කළා කීයද ඔයගොල්ලෝ හොයන්නේ යන්නේ කියලා. එතකොට ඒගොල්ලෝ කිව්වා කෝටි 180යි කියලා. රුපියල් කෝටි 180ක් හොයාගන්න තමයි මේ අවුරුද්දේ ওই මාස කීපෙට වැඩ බද්ද පනව ගන්න. අනුර සහෝදරයෙත් ඇහුවා අගමැතිට වාහන ගේන්න කෝටි 60ක් වෙන් කරා. ඇමතුරුන්ට වාහන ගේන්න කෝටි 118ක් වෙන් කරා. ওই දෙක එකතු කරගත්තා නම් බදු ගහන්න ඕනේ නැහැ. එතන එක්කෙලින්ම 178ක් එනවා. 180 නම් හොයාගන්නේ බදු ගහන්න ඕනේ ඒක තියාගත්තා නම් කියලා. ඉතින් එහෙමයි අපේ රටේ තත්ත්වය. ජනතාව මත බර පැටවෙනවා. නිසා ජනතාවගේ ජීවිතේ එන්න අමාරු තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේ අර්බුදයට විසඳුමක් ධනවාදය ඇතුලේ නැහැ. මොකද අපි හොඳින්ම දන්න දේ තමයි ධනවාදය කියලා කියන්නේ අමුතු සමාජ ක්‍රමයක්. ධනවාදයට උත්තර නැත්නම් මේ ප්‍රශ්න වලට ධනවාදයේ ඥානගත ලක්ෂණ වලම ජනවාදයේ ස්වභාවය තුලම ප්‍රශ්න වලට උත්තර හොයන්න ධනවාදයට බෑ. ධනවාදයේ පදන් ගලත් මොකක්මද? ලෝකේ බිහි වෙච්ච පන්ති සමාජයන් ඇතුළත ඊටාම අසාධාරණ දුෂ්ටම ක්‍රමය තමයි ධනපති ක්‍රමය කියලා කියන්නේ. ධනවාදී අරමුණ ලාභය. ධනවාදී නිපදවන එක ඇත්ත. කුමක් සඳහා නිපදවන්නේ? ලාභය සඳහා නිපදවන ක්‍රමයක් ධනවාදයේ තියෙන්නේ. ඔය අපි හිතන් නිපදවන්නේ අපේ පරිභෝජනට කියලා පරිභෝජන නෙවෙයි. ලාභ නැත්තම් කිසිවක් නිපදවන්නේ නැහැ. ලාභ ලබන්න බැරි නම් කිසිවක් නිපදවන්නේ නැහැ. ලාභ ලබන්න පුළුවන් නම් විතර නිපදවන්න. ඒ නිසා උන් ලාභ ලබන්න පුළුවන් දේවල් නිපදවනවා. ඕනා දේවල් නිපදවන්නේ. ලාභ ලබන්න ඕන නිසා වැඩිපුර සූරා කරනවා. ඊට පස්සේ වැඩි මිලට විකුණ ගන්නවා. ලාභ ලැබීම ඕන නිසා
නිෂ්පාදන විනාශ කරනවා. අපි හැමතෙම කතා කරන පොදු සත්‍යයක් තියෙනවා. නැවතත් මතක් කරගත්තොත් අපි කවුරුත් දන්නවා. ලෝක සංවිධාන වලින් හොයාගත්තු තොරතුරු තියෙනවා. මොකද්ද? අපි දන්නවා මේ මොහොත වෙද්දිත් ලෝකේ පුරා හැම දවසකම මිනිස්සු 25000ක් මැරෙනවා කුසගින්න නිසා මේ ධනවාදය ඇතුලේ. ධනවාදය ඇතුලේ හැම දවසකම මිනිසුන් 25000ක් කුසගින්න නිසා මේ යනවා. ලෝකේ පුරා හැම දවසකම ළමයි 22000ක් කුසගින්න හෝ පහසුවෙන් සුව කළ හැකි රෝග නිසා මේ යනවා. එතකොට අප්‍රිකාවේ ආසියාවේ ළමයි කටු ගැහිච්ච ළමයි ඇඟේ මස් කන්දක් නැති ළමයි බත් ඇටයක් ඉල්ලලා වතුර කැඳ උගුරක් ඉල්ලලා නැතුව මේ යන වෙලාවකම ධනවාදය මොකද කරන්නේ? ඒ වෙලාවෙම ධනවාදය තමන්ගේ මිල ස්ථාවර කරගන්න නිෂ්පාදන විශාල ප්‍රමාණයක් විනාශ කරනවා. අපි කවුරුත් දන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ තිරිඟු අස්සන්න වැඩි වුණාට පස්සේ තිරිඟු මිල බහින් නිසා මිල හොඳින් තියාගන්න අමතර තිරිඟු කඳු ගහලා ගිනි තියෙනවා. යුරෝපයේ කිරි නිෂ්පාදනය වැඩි වුණාම කිරි මිල ස්ථාවර කරගන්න අමතර කිරි ප්‍රමාණය මුද්‍ර පොම්ප කරනවා. ඕස්ට්‍රේලියාවේ මස් නිෂ්පාදනය වැඩි වුණාම බැටළු ගහණය වැඩි වුණාම මස් මිල ස්ථාවර කරගන්න වැඩිපුර බැටළුවෝ වලවල් කපලා ඒවට දාලා වෙඩි තියලා වලවල් වහලා දානවා. මේක ඇත්ත. එතකොට ධනවාදී නිෂ්පාදනයේ තමන්ගේ මිල ස්ථාවර කර ගැනීමට නිෂ්පාදිතයන් දහන්න කිරි මස් විනාශ කරද්දී ඒ වෙලාවෙම ලෝක ඇතුලේ මිනිස්සු මේ යනවා දරුවෝ මිය දෙනවා බඩට කන ටිකක් නැතුව. එවැනි සමාජයක් සාධාරණ කරන්න කොහොමද? එහෙම සමාජයක් කොහොමද සාධාරණ කරන්න පුළුවන්ද සමාජවාදයට එක්ක සම්බන්ධ කරලා? එහෙම සමාජයක් සාධාරණ කරන්න පුළුවන්ද එක්සත් ජනපදය ගැන පෙන්නලා? බෑ මේක ඊටම අසාධාරණ සමාජයක්. 21 වෙනි සියවසට අපි එනකොට පම්පුවර ගැවුවට රත්නය පත්තු කරාට 21 වෙනි සියවසට අපි ආවේ බිලියන 7ක ජනතාවක් එක්ක. ඒ බිලියන 7 ජනතාවගෙන් 1 බිලියනයක් අධ්‍යාපනය පිටමන් කරලා තියෙනවා. නිසා ධනවාදයේ දියුණු වෙන අධ්‍යාපනය වැඩි වෙන්න ඕන. නමුත් වෙලා තියෙන මොකද ධනවාදයේ දියුණු වෙන්න අධ්‍යාපන ළමන ප්‍රමාණය අඩු කරලා තියෙනවා. කුසගින්න ඉන්න ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. ප්‍රශ්න තියෙන ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. අපරාධ වැඩි වෙලා තියෙනවා. ලෙඩ දුක් වැඩි වෙලා තියෙනවා. බෙහෙත් ගන්න ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. අවසාන ගත්තොත් මොකද ධනවාදය ලෝකයේ ම්ලේච්ඡත්වය කරා අරගෙන ඇවිත් තියෙන්නේ. ධනවාදය කියන්නේ දැන් ලෝකේ නැවත ම්ලේච්ඡත්වය කරා අරගෙන මොකද්ද අපි දකින්නේ හැමතැනම? කුසගින්න, නැති බැරිකම, නිවාස නැතිකම, හිඟමන, අපරාධ, ස්ත්‍රී දූෂණ, මිනිමෙරුම්, ගහතන, යුද්ධ, කොල්ලකෑම් ලෝකෙ පිරලා තියෙන මේ වේ. ප්‍රවෘත්ති අහන්නකෝ. ලංකාවේ ඇහුවත් එක ලෝකේ ඇහුවත් එක මොකද්ද ප්‍රවෘත්ති වල තියෙන්නේ? හිත සන්තෝෂ කරන එක ප්‍රවෘත්තියක් තියෙනවද අපිට? හිත සතුටු කරන එක. නව සොයා ගැනීමක් ගැන. මිනිස්සු සන්තෝෂෙන් ජීවත් වෙන එක ගැන නෑ. අපිට තියෙන්නේ ඔක්කොම මැරිච්චයි, මරපුවයි, කොල්ල කවපුවයි, හොරකම් කරපුවයි අපරාධ තමයි තියෙන්නේ. අපරාධ වාර්තා කරනක් තමයි තියෙන්නේ. ඒක කාගවත් ප්‍රශ්නයක් නෙවෙයි. අපරාධ මිස වෙන වාර්තා කරන කිසිවක් ධනවාදයක් දැන් නැහැ. නිසා මේ ධනවාදයට මේ මිහිමත තවදුරටත් ඉන්න කිසිම අයිතියක් නැහැ. දැන් මේ ඉන්නේ අමතර කාලයක් මොකද්ද? සමාජවාදී කඳුර ඇති වෙච්ච දුර්වලතාවය නිසා. නිසා අපි විශ්වාස කරනවා මේ ධනවාදී ඉතා ඉක්මනින් සමාජයෙන් ඉවත් කිරීම තමයි මිනිසාගේ පරම යුතුයකම කියලා. මොකද එක වෙලාවක එංගල්ස් මීට අවුරුදු 150කට විතර කලින් ඉතා පැහැදිලිව කිව්වා මොකද්ද? එයා කිව්වා මෙන්න සමාජය එක්කෝ සමාජවාදය කරා ඉදිරියට නැත්තම් ම්ලේච්ඡත්වය කරා ආපස්සට යා යුතු තීරණාත්මක අවධියක අපි ඉන්නවා කියලා. ධනවාදය ඇතුලේ මීට අවුරුදු 150කට කලින් කිව්වා සමාජය එක්කෝ සමාජවාදය කරා පෙරට නැත්තම් ම්ලේච්ඡත්වය කරා ආපස්සට යා යුතු තීරණාත්මක අවධියක ඉන්නේ කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? අවුරුදු 150කට පස්සේ සමාජයේ ම්ලේච්ඡත්වය කරා ආපස්සට ගිහින් තියෙනවා. ඒ නිසා අපි හිතනවා මේ ම්ලේච්ඡත්වය කරා ආපස්සට යන සමාජයේ ම්ලේච්ඡත්වය කරා යන ගමන නවත්තලා ඒ වෙනුවට අපි ඒක සමාජවාදී වෙත ගෙනියන්න ඕනකම තියෙනවා. ඒ සමාජවාදයට ගෙනියන්න ඕනකම තියෙනවා නම් ඒ සමාජවාදී වෙත ගෙන යාමේදී සුවිද්දේශය ඇතුළු සමාජවාදී කඳුරේ බිඳ වැටීමේ අත්දැකීම් ටික එකතු කරගෙන සමාජවාදයේ තවදුරටත් යථාර්ථයක් නොවන දෙයක් නොව සමාජවාදය anu ධනවාදයට තියෙන එකම පිළිතුරය විසඳුමයි කියන එක තැනට සමාජය අපි ගේන්න ඕනකම තියෙනවා. එහෙම ගෙනවොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ සමාජයේ මේ පිපතෙන් මුදව ගන්න. එතකොට දැන් සමාජවාදී ධනවාදී දෙකේ වෙනස හිතුවොත් එහෙම ආයි පොඩ්ඩක් ගත්තොත් අර විමල් සහෝදරත් කෝ ඉරිනා මලෙන්කෝ සහෝදරිය ගැන ලංකාවට ආව මේ ගිය අවුරුද්දට කලින් කවුරුද්දේ අපි ඇගේ පොතක් සිංහලෙන් එළි දැක්කුවා. ඇය පොතේ මෙහෙම කතාවක් කියනවා. ඇය කියන ඒ පොතේ මෙන්න මෙහෙම.
ධනවාදයේ තනි වචනයකින් විස්තර කරන ලෙස මගින් ඉල්ලා සිටිනු ලැබුවොත් නිසකවම මා තෝරාගන්නේ තිරිසන්කම යන වචනය. ඉරිනා මලින්කෝ කියනවා ධනවාදය විස්තර කරන්න කියලා තනි වචන යාට කිව්වොත් එහෙම එයා ධනවාදයට දෙන තනි වචනය තමයි මොකද්ද? තිරිසන්කම්. සමාජවාදයේ තනි වචනයකින් විස්තර කරන ලෙස මගින් ඉල්ලා සිටිනු ලැබුවොත් මා තෝරාගන්නේ දේවාශිර්වාදයේ යන වදනය. සමාජවාදයට තනි වචනයක් දෙන්න කිව්වොත් එයා කියනවා මං කියන්නේ ඒකට දේවාශිර්වාදය කියලා. මොකද එයා කියනවා දේවාශිර්වාදයෙන් වගේ සමාජවාද තුල හැමදේම ඒගොල්ලන්ට තිබුණා. බැටුණාට පස්සේ ඔක්කොම නැතුණා කියලා. ඉතින් ඒ නිසා ධනවාදය කියන්නේ ම්ලේච්ඡත්වය තිරසංකම තමයි. ඒකට වෙන වචන නැහැ. ඒ නිසා මේ තිරසංකමෙන් ම්ලේච්ඡත්වයෙන් මිදෙන්න ඕන. සමාජවාදයේ දෙවියෝ දෙන දෙයක් නෙවෙයි. අපි හදාගන්න ඕන. හැබැයි දේවාශිර්වාදයක් තරම් වටින දෙයක් තමයි. ඒ නිසා ඒක හදාගන්න අපි කවුරුත් යන්න ඕන. ධනවාදයේ තියෙන බොරු වලට රැවටෙන්න ඕනේ. ඉරණ මල්කෝ සහෝදරියගේ පොතේ කියන එක තනක මෙන්න එහෙම. ධනවාදයේ පෙන්වලු තමන්ගේ කඩසාප්පු පිරලා තියෙනවා කියලා බහඬ වලින්. ධනවාදයේ හැකියාව ධනවාදයේ ජයග්‍රහණ පෙන්වන්නේ ඒවෙන් කියලා කියන්නේ. කඩසාප්පු පිරලා බහඬ වලින්. සමාජ රටවල එහෙම නැහැ නේ කියලා කියනවා. එයා කියනවා කඩසාප්පු බහඬ වලින් පිරී තිබෙන්නේ ඒ බහඬ ගෙදරගෙන යාම සඳහා මිනිසුන්ට සල්ලි නැති නිසාය. ඒ බහඬ ගෙදරගෙන සල්ලි තියෙනවා නම් හෝ තමන් අතේ තියෙන මුදල් වලින් ඒ බහඬ ගත හැකි මිලට බහඬ මිල අඩු වෙනවා නම් කඩසාප්පු හිස් වෙනවා කියලා. ඒකනේ ඇත්ත. කඩසාප්පු වල බඩු පිරලා තියෙනවා මොකද අපේ ගෙවල් වල බඩු නැති නිසා. අපට ඒව ගන්න සල්ලි නැති නිසා. හැබැයි අපට මිලදී ගන්න පුළුවන් මට්ටමට ওই බඩු බහඬ ඔක්කොම ලාභ කරොත් එහෙම ওই කඩසාප්පු නිකම්ම හිස් වෙනවා මොකද අපි ඒව ගෙදර අරන් යනවා. ධනවාදයේ කඩසාප්පු වල බඩු පිරී තිබීමෙන් කියන්නේ ධනවාදය හොඳයි කියන එක නෙවෙයි ඒ බඩු මිලදී ගන්න මිනිසුන්ට බෑ කියන එක. ඒ නිසා තමයි කඩ පිරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ධනවාදයේ තේරුම් ගන්න ගොඩක් මම හිතන්නේ අපිට පැතිලින් තේරුම් ගන්න පුළුවන් වෙයි. මොන පැත්තෙන් තේරුම් ගත්තත් මේක අසාධාරණයි මේක වෙනස් කරන්න ඕන. ඉතින් ඒක වෙනස් කරන්න නම් අපිට ධනවාදය ගැනත් ඉගෙන ගන්න ඕන, සමාජවාදය ගැනත් ඉගෙන ගන්න ඕන. සමාජවාදයේ සෝවියට් දේශයේ බිඳ වැටුනේ ඇයි කියන එක පිළිබඳව ඇත්ත විසඳුම අපි හොයාගත යුතු තියෙනවා. සමාජවාදයේ බිඳ වැටීමේ ඇත්ත කාරණේ අපි දකින්නේ නැවතත් මට අවධාරණ කරන්න ඕනකම තියෙන්නේ සෝවියට් දේශයේ සමාජවාදයේ රුසියාවේ සමාජවාදයේ පටන් ගන්න සිද්ධ වෙච්ච විශේෂ තත්ත්වයක්. ඒ විශේෂ තත්ත්වය තුළ මතුවෙන අභියෝගයන්ට විසඳුම් සෙවීමට ලෙනින් සහෝදර ඉදිරිපත් කරපු ක්‍රියාමාර්ග නොසලකා හැරීමත් සෝවියට් දේශයේ අභ්‍යන්තර තිබිච්ච සමහර දුර්වලතාවත් අනිත් පැත්තෙන් ගත්තම අධිරාජ්‍යවාදීන්ගේ දෙවන්ත කුමන්ත්‍රණයක් නිසා. අධිරාජ්‍යවාදීන් සමාජවාදී වටන්න කුමන්ත්‍රණ කරනවා කියන එක පොදු සත්‍යයක්. ඒක ඒගොල්ලන්ගේ වැඩක් නිසා ඒකට මුහුණ දෙන්න බලාගෙන තමයි සමාජවාදී ගොඩනගන්න ඕනකම තියෙන්නේ. ඒකට මුහුණ දෙන්න පුළුවන් කාගෙද ජනතාවත් එක්කෙන්. සමාජවාදයේ ගොඩනගන්න වෙන ජනතාවත් එක්කෙන් සමාජවාදී විප්ලවය කරන්න වෙන ජනතාවත් එක්කෙන් සමාජවාදයේ ගොඩනගන්න වෙන්නේ ජනතාවත් එක්කෙන් සමාජවාදී රකින්න වෙන ජනතාවත් එක්කෙන් මේ මහා දුෂ්කරතා මැද්දේ කියුබාව සමාජවාදයේ නොසලී ඉන්නේ ජනතාවත් එක්ක මේ සටනට මුහුණ දීපු නිසා අපිට මතකයි සෝවියට් දේශයේ බිඳවච්ච වෙලාවේ කියුබාව විශාල අමාරුකමකට මුහුණ පෑවා. ඒගොල්ලෝ දුෂ්කරතාවල් ගොඩකට මුහුණ පෑවා. ඒකට වාහන නැතුණා, තෙල් නැතුණා. ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරයා පවා වාහනේට තෙල් සීමා කරලා සමහර අවස්ථාවලට වෙන වෙන ක්‍රම පාවිච්චි කරා ගමන් බිමන් යන. ඒ වගේ වෙලාවක ෆිදෙල් මොකද්ද කිව්වේ? ෆිදෙල් මිනිස්සු අතරට ගියා. මිනිස්සු හැමෝටම කතා කරලා කිව්වා සමාජවාදයට බෑ කියලා. සටන් පාඩයක් දැන් මොකද්ද? ඒගොල්ලන් කලින් සටන් පාඩයක් තිබ්බා විප්ලවය කරන කාලේ මව්බිම නැත්නම් මරණය කියලා. සමාජවාදී කඳුර වැටුණාට පස්සේ සටන් පාඩයක් දැන් මොකද්ද? සමාජවාදී නැත්නම් මරණය. සමාජවාදී නැත්නම් මරණය කියලා තමයි ෆිදෙල් කාස්ට්‍රෝ ජනතාවත් එක්ක කියලා කතා කරේ. ජනතාව එකතු කරගත්තා. අර අරුබුදෙට මුණ දෙන්න අවසානයේ කියුබාව සමත් වුණා ක්‍රමානුකූලව සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් ඇතිවෙච්ච අමාරුකම් මගහරවලා සමාජවාදී ස්ථාවර කරගන්න. ඒ නිසා ජනතාවත් එක්ක සමාජවාදී ගොඩනගන්න. අපි අපිට ගත්තොත් අපේ රටේදී අපේ රටේ තාමත්ම බරපතල අර්බුද ගණනාවක් දැන් තියෙනවා. ඔබ කවුරුත් දන්නවා. අපේ රටේ වසර 68ක් තිස්සේ ධනපති පන්තිය මාරුවෙන් මාවට පාලනය කරලා දැන් මේ ධනපති පාලනය මුළු රටක් හති වැටලා ඉන්නේ. ධනපති පන්තිය ඔප්පු කරලා තිනවා තවදුරටත් ඒගොල්ලන්ට රට පාලනය කරන්න පරණ ක්‍රමයට බෑ කියලා. අද ලංකාවේ ධනපති පන්ති කණ්ඩායම් දෙක එකට එකතු වෙලා රට පාලනය කරන්න පටන් ගන්න තියෙනවා. ඒකත් පටන් ගන්නකොටම අසාර්ථකයි. නැවත අත්දැක බැලීම් අපිට නැහැ. මේ රටට නැවතත් තවදුරටත් ධනවාදය තුල අත්දැක බැලීම් නැහැ. ඒක ඔක්කොම ඉවරලා තියෙන්නේ. වසර 68ක් තුස්සේ මේක ඉවර කරලා තියෙන්නේ. ධනපති පන්ති වෙන වෙනම බලයට ගැල්ලා අත්දැක බැලුවා අසාර්ථකයි. දෙගොල්ලෝ එකතු කරලා බලනවා අසාර්ථකයි. තවත් බලන්න දියාවක් නැහැ.
වෙන කවුරුත් නායකයෝ නැහැ. ධනවාදය තුල ඉන්න නායකයෝ ඔක්කොම දැන් අපි අත්දැක බලලා තියෙනවා. DS ද ඩඩ්ලිද බණ්ඩාරනායකද සිරම් බණ්ඩාරනායකද චන්ද්‍රිකා කුමාරතුංගද ජයවර්ධනද ප්‍රේමදාසද ඔය හිටපු ඔක්කොම කට්ටියට මේක බාර දීලා තියෙනවා. අසාර්ථක. ඒ නිසා දැන් තියෙන්නේ මොකද්ද? ධනවාදය තුල තවදුරටත් උත්තර හොයන එක නෙවෙයි. ධනවාදය තුල නායක හොයන එක නෙවෙයි. ධනවාදය මටසිලුටු කරගෙන මේ පල්වල සුද්ධ කරගෙන මේක ජීවත් වෙන ක්‍රම හොයන එක නෙවෙයි. මොකද අපි දන්නවා අපේ සමාජයේ එහෙම පිරිසක් ඉන්නවා. ධනවාදයේ තියෙන්නත් උන පොඩ්ඩක් පිරිසිදුරු තියෙන්නත් උන. අපටත් කතා කරන පොඩ්ඩක් මේ පිරිසිදු කරගමු කියලා. අපිත් මේක පිරිසිදු කරගන්නවා මොකද ධනවාදයේ පෙරලනකම් අපි ඉන්න ඕන නිසා. නැතුව මේකින් නිසා නෙවෙයි. ඉතින් ඒ නිසා අපි සහෝදරු අපි ඔක්කොම මෙන්න මේ ධනවාදය පරාජයටපත් කළා. ලංකාවේ ධනවාදය පරාජයටපත් කළා. ධනවාදයට විසඳුම හැටියට සමාජවාදය ගොඩනගා ගන්න ඕන. අන්නේ සමාජවාදය ගොඩනගා ගන්න අවශ්‍ය කරන සමාජවාදී බලවේගයන් සියල්ල අපි ඒක රාශි කර ගන්න ඕන. ඒක ජනතා විමුක්ති පෙරමුණේ තනි කාර්යයක් නෙවෙයි. සමාජවාදයට ආස කරන, සමාජවාදයට ආදරය කරන, ධනවාදයෙන් පීඩාවටපත් වෙච්ච හැම කෙනාම සංවිධාන පුද්ගලයෝ හැම කෙනාම එකතු කර ගන්න ඕන. අධ්‍යක්ෂක එකතු කරන නිසා අපිට ඒ වගේ වෙලාවකදී අපිට අනිවාර්යයෙන්ම අපේ ජයන්තලාල් රත්නසේකර මහත්මයා වගේ අදහස් වැදගත් වේවි. අපේ ගුණසේන තනගේ මහත්මයාගේ අදහස් අධ්‍යක්ෂකින් වැදගත් වේවි. එවැනි අත්දැකීම් තියෙන අදහස් තියෙන දැනුම තියෙන හැම දෙනාම එයාගේ දැනුම අත්දැකීම් එකතු කරගෙන මේ රටේ පීඩාවටපත් වෙච්ච හැම ජනතා කණ්ඩායම් එකතු කරගෙන අපි දැවැන්ත ජනතා බලවේගයක් නිර්මාණය කරගත්තොත් මේ ධනවාදය තුල තවත් අත්හබැලීම් වෙනුවට සමාජවාද කර ඉස්සරහට පුළුවන්කම තියෙන නිසා අපි කවුරුත් ධනවාදය ප්‍රාජයටපත් කරලා වඩා යහපත් සමාජයක් වඩා හොඳ සමාජයක් ලෙස නවීන සමාජවාදයට පැරණි සෝවියට් දේශීය අත්දැකීම නැවත අපිට ගන්න නෙවෙයි ඒක නැවත ක්‍රියාවට නගන්න නෙවෙයි ඒ අත්දැකීමත් අරගෙන මේ නවීන යුගයේ නවීන තත්ත්වයට ගැලපෙන නවීන සමාජවාදී සමාජයක් නිර්මාණය කිරීම සඳහා අපි කවුරුත් බලවේග පෙළගස්සන්න ඕන. අන්නේ වෙනුවෙන් දැනුම එකතු කරගන්න, හැකියාව එකතු කරගන්න, මේ සංවාද සමාජයට ගෙනියන්න, සමාජයට ගෙනියලා ධනවාදයට විසඳුම සමාජවාදයේ කියන මතය සමාජයේ බහුතරත්ව තුළ තහවුරු කරන්න හැමදෙනාටම මැදිහත් වෙන්න කියන ඉල්ලීම කරමින් ඒ සඳහා ඔබ හැමෝටම ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරන හැමෝටම ජය වේවා.